Unlimited history. අපේ ජාතික කතාව. අයිබෝන් සුපුරුදු ලෙසින්ම අපි අද සඳුදා දවසේ අපේ අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහන ඔස්සේ හම්බ වෙනවා. ඔබ දන්නවා අද අපි විශේෂයෙන්ම ගිය සතියේ සඳහන් කළා අපේ රටේ විශිෂ්ට රජ කෙනෙක් ගැන විශිෂ්ටයෙක් පිළිබඳව මේ සතියේ කතා කරනවා කියලා. ඒ තමයි අපේ පණ්ඩුකාභය රජතුමා පිළිබඳව, අනුරාධපුරයේ නිර්මාණය කරපු රජතුමා පිළිබඳව. ඉතින් අපි ඒ සාකච්ඡාවට පිවිසෙන්න ඉස්සෙල්ලා අදත් අන්ලිමිටඩ් හිස්ටරි තුලින් අපි මුලින්ම ඔබ විසින් ගිය සතියේ ඒකම පහුගිය සතිවල අපිට යොමු කරපු ප්‍රශ්න හරහා අපේ පළවෙනි අඩහෝරාව සාකච්ඡාවට පිවිසෙන්න යන්නේ. ඉතින් අපිත් එක්ක ඉන්න හිතවත්තුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා ඔබ මේ ප්‍රශ්නවලිනුත් ඔබට ඔබේ දැනුමට විශාල පරාසයක් එකතු කරගන්න පුළුවන් වගේම අපිව නරඹන අයගෙන් ඉල්ලා සිටිනවා යම් කෙහෙකින් ඔබට මේ වැඩසටහනේ අපි ප්‍රමුඛ වශයෙන්ම ප්‍රධාන වශයෙන්ම කතා කරන කාරණයට පිවිසෙන්න ඕනේ නම් මේ අඩහෝරාව පන්නලා ඔබට පුළුවන් YouTube නාලිකාවේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රධාන ප්‍රස්තුතය පණ්ඩුකාභය රජතුමා පිළිබඳව. ඉතින් ඒ සඳහා යොමු වෙන්න අපි මේ මුල් අඩහෝරාවේ අපේ පහුගිය සතිවල ලැබිච්ච ප්‍රශ්න ගැන තමයි යොමු වෙන්නේ. දිසානායක කියලා මහත්මයෙක් අපිට පදවිගම්පොළ ඉඳලා මේ රඹුක්කන පැත්තේ ඉඳලා ප්‍රශ්නයක් යොමු කරනවා. අපි මහාචාර්යතුමා රාජ්‍යසෝමදේවයන් අද වැඩසටහනට සහභාගී වෙනවා. එතුමා ආයිබෝන් කියලා පිළිගන්නවා. මමම අපි දිසානායක මහත්මයාව පදවිගම්පොළ සිට මේ වෙලාවේ දුරකථනයෙන් සම්බන්ධ කරගන්නවා. අපි එතුමාගේ ප්‍රශ්නයට කන් දෙමු. ආයිබෝන් මම පදවිගම්පොළ එච්.එම්. දිසානායක රාජ්‍යසෝමදේව මහත්මයාට මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ. මම මේ ඓතිහාසික තොරතුරු එක්කව කරන ඉතිහාසයේ බොහොම වැඩි එක්කෙනෙක් ඒ ගන්න තියෙන කරන කෙනෙක්. මම පදවිගම්පොළ දැනට තියෙනවා මහාචාර්ය සෙනරත් පරණවිතාන මහත්මයා දක්වලා තියෙනවා මේ අපේ ගමේ තියෙනවා පැරණි ගල් වෙනක්. පැරණි ගල් වෙනක් කියන්නේ ඒක දැනට තියෙන ප්‍රාග් ඓතිහාසිකයේ තියෙන නිර්මාණය කරන එකම ගල් වෙන. එතකොට ඒ ගල් වෙන සම්බන්ධව කරලා තියෙන සමීක්ෂණයක් කිසිම ගවේෂණයක් දැනට කෙරෙලා නැහැ. වඩාම ගැටලුව වෙලා තියෙන්නේ මේකේ හරිම තොරතුරු දැනගන්න මේ ගැන රාජ්‍යසෝමදේව මහත්තයා එක්කව කරගෙන ඇවිල්ලා හරිය මේක මේ වෙන්නලා මේක කැණීම් කරන්න පුළුවන්ද මේක කොයි විදිහටද ගොඩනග මේක මේ ගල් වෙන නිර්මාණය කරනද ගල් වෙනක් ලංකාවේ තියෙන ප්‍රාග් ඓතිහාසික සමයේ එකම නිර්මාණය කරනද ගල් වෙනක් ස්වභාවික ගල් වෙනක් නේ නිර්මාණය කරලා තියෙනවා කියලා පරණවිතාන මහත්තයලා කියන්නේ. නමුත් දැනට එක්කව කරලා තියෙන දැනට ඉතින් මේකේ තියෙන සම්බන්ධ තොරතුරු වහම අඩුයි. පොතපතකවත් සටහනක් නැහැ. ඉතින් ඔන්න ඔය කරුණු තමයි කියන්න තියෙන්නේ. වඩා වැදගත් වෙන අපිට මේකේ හරි පැහැදිලි තොරතුරු දැනගන්න කැමතියි. හිස්ටරි වැඩසටහන. net එකේ හිස්ටරි වැඩසටහන අනිවාර්යයෙන්ම වරද්දන්න නැතුව අහනවා. ස්තුතියි දිසානායක මහත්මයා. මේ අපි ওই පදවිගම්පොළ ඔය ගල් මඩුව කියලා කිව්වා ගල් සෝන පිළිබඳව මට මතක විදිහට අපේ 4 වෙනි හරි 3 වෙනි හරි වැඩසටහනේදී අපි සාකච්ඡාත් කළා. හැබැයි එතුමා ඒ ගමේ ඉන්න කෙනෙක්නේ උදේහවා දකින්න දෙයක් ගැන ඔබතුමාගෙන් විමසන්නේ. ඔව්. දිසානායක මහත්මයා ඔය කියන ස්මාරකය මම අවස්ථාවක් දෙකකදී පමණ ඔය ස්ථානයට ගිහිල්ලා ඒක බලලා තියෙනවා. මම හිතනවා මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ පදවිගම්පොළ සමහර ලේඛනවල පදියගම්පොළ කියලත් මේ ස්ථානය සඳහන් කරලා තියෙනවා. මේ ස්ථානය පිළිබඳව සහ මේ ස්මාරකය පිළිබඳව පළවෙනි වතාවට වාර්තා කළේ මහාචාර්ය සෙනරත් පරණවිතාන. පරණවිතාන මහත්මයා ඒක ගැන සැලකිය යුතු තරම් දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරලා තිබෙනවා. සිලෝන් ජර්නල් of සයන්ස් සෙක්ෂන් G කියන සංග්‍රහයේ ඔහු මේ ගැන සඳහන් කළා. ඉතින් ඇත්තෙම දිසානායක මහත්මයා අහපු ඒ ප්‍රශ්න ඊටාම ගැළපෙනවා අද අපි සාකච්ඡා කරන්න යන ප්‍රධාන මාතෘකාවටත්. මොකද මේ පදවිගම්පොළ එහෙම නැත්නම් පදියගම්පොළ තිබෙන මේ ගල් මැස්ස හුඟක් දෙනා සලකනවා මේක බොහෝම පුරාණ කාලයකට අයිති ස්මාරකයක් හැටියට. සමහර අය උත්සාහ අරන් තියනවා මේක මේ අපේ ලංකාවේ නොඑක් තැන්වලින් දැනට සොයාගෙන තිබෙන අර
මහාශිලා සම්ප්‍රදාය මෙගලිතික සම්ප්‍රදාය උදාහරණයක් හැටියට කියනවා නම් අර ඉබ්බන් කටුවේ පාරායනේ සුසාන භූමියක් තියෙනවා. ඒ සුසාන භූමියේ වගේ ඒ සුසාන භූමියේ දකින්න තියෙන සුසාන ගර්භ වගේ අර පැති 4කට ගල් පෝරු තියලා උඩින් ගල් පතුරක් දාලා තියෙන ස්මාරකයක්. ඒවට සමාන කරලා හිතලා මේක මහාශිලා සම්ප්‍රදායට අයිති ස්මාරකයක් වෙන්න ඇති කියලා හිතන විද්වතුනුත් ඉන්නවා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ඔය පදවිගම්පොලින් සොයාගෙන තිබෙන මේ ගල් මැස්ස 4 වටේටම ගල් පෝරු නැහැ. ඒක එක පැත්තක් විවෘතයි. 3 පැත්තක විතරයි ගල් පතුරු තියෙන්නේ. අනික ඒක පොළවේ මතු පිටයි ගොඩ නගලා තිබෙන්නේ. සාමාන්‍යයෙන් අඩි 6ක් පමණ උසක් තියෙනවා. අඩි 5මාරක කෙනෙකුට බොහොම පහසුවෙන් ඒක ඇතුලේ ඉන්න පුළුවන් හිටගෙන. ඒ කියන්නේ මම රිංගලා තියෙනවා. ඒක තමයි. ඔව් මේ අපේ YouTube වැඩසටහන බලන උදේට මම ඔක අස්සේ ඉන්න පින්තූරේ බලා ගන්න පුළුවන්. හරි. එතකොට දැන් මේක මේ වගේ ඒ ලංකාවේ තව එකක් වාර්තා වෙලා තිබෙනවා. මඩකලපුව දිස්ත්‍රික්කේ. නමුත් මඩකලපුව දිස්ත්‍රික්කේ වාර්තා වෙලා තියෙන දේ ඒ ස්මාරකය පදවිගම්පොළ ස්මාරකයේ තරම් ආරක්ෂා වෙලා ඉතුරු වෙලා නැහැ. ඒක කවුරු හරි කෙනෙක් ඒකේ ගල්පතුරු ඉවත් කරලා තියෙනවා. එතකොට මේ ගැන සොයලා බලනකොට මේක මේ ස්ථානයේ කැණීමක් කරලා කාල නිර්ණයක් කරලා එහෙම මොකක්වත් කළා නැහැ තාම. තාම අත තියලා නැහැ. නෑ තාම මේකට අත තියලා නැහැ. ඒකින්ද වෙන්න දිසානායක මහත්තයා අපිට ආරාධනාව කරන්නත් ඇත්තේ. බොහෝ විට මේ මහත්මයාගේ උනන්දුව නිසා ඒක ගැන පරීක්ෂණයක් කරන්න ඕන කියලා. ඉතින් මේ අපි මෑත කාලේ විශේෂයෙන්ම මේ පණ්ඩුකාභය රජතුමා ගැන අද අපි කතා කරන වැඩසටහනට පදනම් වෙන්නෙත් පහුගිය කාලේ අපි මේ පණ්ඩුකාභය රජතුමා සිටියායයි කියන කාල පරිච්ඡේදය පිළිබඳව එක පැත්තකින් ඓතිහාසිකවත් අනිත් පැත්තෙන් පුරා විද්‍යාත්මකවත් අපි කොහොමද තේරුම් ගන්නේ කියලා කල්පනා කරලා ඒ සඳහා අපි ගත්ත උත්සාහයකදී අපිට මේ පදවිගම්පොළ ස්මාරකයත් මේ කතාවට සම්බන්ධ වෙන බව පෙනුණා. ඒ නිසා මේක කාලෝචිතයි. දැන් මේකත් අපේ හිතවතුන්ට කියන්න ඕනේ හාන් කවිසියක්වත් දන්නේ අද පදවිගම්පොළ පිළිබඳව දුරකථනයෙන් කෙනෙක් ප්‍රශ්නයක් අහනවා කියලා. නෑ ඔබ හරිම දයෝපගතයි මේ සිද්ධිය. එක විදිහක දයෝපගතයි සම්බන්ධයි මේ කතාවට. ඉතින් මේ පරණිතාන මහත්මයා ඊටම වැදගත් දෙයක් පෙන්වලා දුන්නා. ඔහු පෙන්වලා දුන්නා අපේ මේ අට කතාවක සඳහන් වෙනවා එක්තරා ස්මාරකයක් පිළිබඳව ඒක හඳුන්වා තිබෙන්නේ 아무තු නමකින්. ඒක හඳුන්වා දීලා තිබෙන්නේ ටංකිත මංච. ටංකිත මංච කියලා. මංච කියන්නේ සයනාසනය කියන එක. මංච අපි කියන්නේ මේ මංච කියලා කියන්නේ සයනය. හරි. මරණ මංචකය කියලා කියන්නේ මරණ ඇඳ මරණ සයනාසනය. එතන මේ ටංකිත මංච කියන වචනයෙන් හඳුන්වා දී තිබෙන ස්මාරකයක් ගැන සඳහන් වෙනවා. ඊට පස්සේ මේ ටංකිත මංච කියන එක ගැන තියෙන පොඩි විස්තරයකුත් ඒකේ අටුවාවේනේ. ටංකිත මංච කියන එකෙන් කියනවා මේ ස්මාරක යක්ෂයින්ගේ දේවාලය කියලා. යක්ෂ කියන අයගේ දේවාල හැටියටයි ටංකිත මංච පාවිච්චි වුණේ කියලා. දැන් මේක කාගවත් අවධානයට එතරම් යොමු වුණේ නැහැ. පරණිතාන මහත්මයා මේක පළ කරා. මම ඔය කියපු සිලෝන් ජර්නල් ඔෆ් සයන්ස් සෙක්ෂන් G කියන සංග්‍රහයේ ඔහු ලියපු ඒ ලිපියේ ඒ සඳහන් වෙච්ච ටංකිත මංච පිළිබඳ අදහස කාගේවත් අවධානය පැහැරගත්තේ නැහැ විද්වතුන්ගේ විශේෂයෙන්ම. ඉතින් මොකද ඒකට හේතුව දැන් ඒක කිව්වේ ඒක අටුවාවේ තියෙනවායි කියලා මේක යක්ෂයින්ගේ දේවාල කියලා. එතකොට අපිට ඉතිහාසයේ හැම යක්ෂයින් ගැන යක්ෂ ප්‍රජාව ගැන ලොකු අවධානයක් තිබුණ නැහැ 20 වෙනි සතවර්ෂයේ. ඒක සොයා බලන්න කවුද ඒ ස්වදේශික පිරිසක් කියලා අපිට පේනවනේ මහාවංශයේ මේ යක්ෂ කියලා ඇඳින්නෙව්වේ. ඒ අය ගැන පරිශන කිරීමකට ලොකු උනන්දුවක් 20 වෙනි සතවර්ෂයේ ඉතිහාස පුරාවිද්‍යා පරිශන ශාස්ත්‍රවල තිබුණේ නැහැ. ඒ නිසා මේ ටංකිත මංච කියන අදහස ගිලිහිලා ගියා ඒ අය අතරින්. ඊට පස්සේ මේ තවත් එකක් තියෙනවා සාමාන්‍ය මිනිස්සු මේ පදවිගම්පොළ තියෙන විදිහේ ස්මාරක හඳුන්වන්නේ ගොනාටු කියන නමින්. එතකොට දැන් විශේෂයෙන්ම වියලි කලාපයේ මිනිස්සු මේ ගොනාටු ගැන එයාගේ තියෙන පොඩි දැනුමක්.
එයයි කියනවා එකනේ වියලි කලාපයේ අය ගොනාටු ස්මාරක ගැන දැනගන්න හේතුව ලංකාවේ නොයෙක් පළාත්වල මෙවැනි ස්මාරක තියෙන්න ඇති පුරාණ කාලේ. දැන් මේ ඔය ගොනාටුව කියන්නේ උතන කෙලින්ම මේ සංදි වුණාමස අටුව කියන එක එනවනේ. එනවා. ඔය වචනේ. දැන් ඔය ගොනාටුව කියන්නේත් මේ පදවිගම්පොළ තියෙන ඒ ආකාරයේ හැඩති දෙයකටමද? ඒකටමයි. ඒගොල්ලෝ ඒව අඳුන්වන්නේ ගොනාටු කියලා. ඉතින් මම කියන්නේ මේක හොඳ කතාවක් තියෙනවා මේ ජනශ්‍රුතියේ. ඒ අය කියනවා ඒ ගොනාටු මොකටද හැදුවේ කියන එකත් ඒගොල්ලෝ කියනවා. ඒගොල්ලෝ කියනවා ඒ ගොනාටු හදන්නේ සාමාන්‍යයෙන් ගර්භණී කාන්තාවක්. ඒ ගර්භණී කාන්තාව දරු ප්‍රසූතියකදී මිය ගියොත් ඒ මියගේ කාන්තාව බෝධිලිමෙක් වෙලා උපදිනවා කියලා. මේ ජනශ්‍රුතියේ තියෙන කතාවක්. බෝධිලිම පිළිබඳව ජනප්‍රියම ජනශ්‍රුති කතාව නිසා ඔය. ඔව් බෝධිලිමේ කතාව බොහොම ජනප්‍රියයි. එතකොට ඒ අය කියනවා මේ බෝධිලිමා ඊට පස්සේ හවස් යාමවල අඬනවා. එතකොට මේ ගොනාටු ස්මාරකයක් හදන්නේ පාරායිනක. හදලා එතකොට ඒ ගොනාටු ස්මාරකේ පාරායින හැදුවාම පාරේ යන මිනිස්සු මේ ගොනාටු ස්මාරකයට විඩාව නිවා ගන්න එනවා. ඒගොල්ලන්ගේ බඩු පොදි මේ ගොනාටු ස්මාරකයේ උඩ තියලා තියෙනවා. තියලා විඩා හැරගන්නවා. මෙන්න මේ විදියට ඒගොල්ලෝ විඩා හැරගන්න පැමිණෙන වාරයක් පාසා අර බෝධිලිමාට පිම්පිරිලා බෝධිලිමා ආත්මයෙන් මිදෙනවයි කියලා ඒගොල්ලන්ගේ විශ්වාසයක් තියෙනවා. දැන් ඔය ජනශ්‍රුතියක් හැදෙන නංස ඔය හුදකලා පදිය ගම්පොළ හරි මඩ කලපුවේ හරි ගොනාටු දෙකක් හින්දා හැදෙන්න බෑනේ සර්. බෑ. මේක තමයි මේක තව තියෙන්න ඕන. ඒකයි මං කිව්වේ. ඒ කියන්නේ මේ රටේ නොයෙක් පළාත්වල මේ වගේ ගොනාටු ස්මාරක තියෙන්න ඇති. දැන් ඒවා නොයෙකුත් හේතු නිසා ද ඉතිහාස යුගයේ නොයෙකුත් වෙච්ච වෙනස්කම් නිසා ඒවා සමහර විට ඒවා තියෙන ගල් මෙවලම් වෙන දේවල් වලට පාවිච්චි කරන්න ඇති ගල් පතුරු වගේ දේවල් ඒවා වෙනස් වෙන්න ඇති. දැන් අපිට පේනවා ඔය මඩකලපු දිස්ත්‍රික්කයේ තිබෙන මේ තැනක තිබෙන ස්මාරකය දැන් කඩා වැටිලා ගල් දෙකක් විතරයි පේන්න තියෙන්නේ. සයිදෙන්ට ගිහිල්ලා තියෙනවද මට? ඡායාරූපයක් මට පෙන්වන්න පුළුවන්. මම එතනට ගිහිල්ලා නැහැ. නමුත් අපේ මේ වීඩියෝ එකේ නරඹන කට්ටියට අපි ඒක පෙන්වන්න පුළුවන්. ඡායාරූපයක් පෙන්වන්න පුළුවන්. ගත ඡායාරූපයක් තියෙනවා. එතකොට දැන් බලන්න මේ සම්බන්ධතාව එක පැත්තකින් අර අට කතාව වගේ ශාස්ත්‍රීය විද්වත් සම්ප්‍රදායක කියනවා ටංකින්ත මංච කියලා ස්මාරක විශේෂයක් තිබුණ අය ඒවා යක්ෂයින්ගේ දේවාල හැටියට පාවිච්චි වුණායි කියලා. ජනශ්‍රුතියේ අද වෙනකන් දැන් නම් ඉතින් නාගරික වෙලා මිනිස්සු අතර ජනප්‍රවාද නැහැ. නමුත් 20 වෙනි සතවර්ෂයේ මැද භාගයේ වනතුරුම වියලි කලාපයේ හිටපු ජනතාව අතර විශ්වාසයක් මතයක් තිබුණා මේවා මේ ගොනාටු කියන නමින් හඳුන්වන මේවා මලවුන්ට සම්බන්ධ දෙයක්. ඒකනේ බෝධිලිමට පිම්පෙරෙන්නනේ මේක හදලා තියන්නේ. එක පැත්තකින් යක්ෂ කතාවක් තියෙනවා. තව පැත්තකින් මලවුන්ට සම්බන්ධ කරලා තියෙනවා. දැන් අපි යමු වැඩි ජනතාව ගාවට. මේ තැන් තුනකින් මම මේ ගන්න අහඹු ලෙස. වැඩි ජනතාව කවුද අදහන්නේ? ඥාති යක්ෂයෝ. නෑ යක්කු. එතකොට අර ගොනාටුව හදන්නේ මියගිය ඥාති බෝධිලිම ඔසුවපත් කරන්න. ශාස්ත්‍රීය සම්ප්‍රදායේ තියෙනවා මේක යක්ෂයන්ගේ දේවාල. දැන් මේවා ඔක්කොම සම්බන්ධ කරොත් සහ තව එක වැදගත් කාරණයක් තියෙනවා. මේ ගොනාටු ස්මාරකය දැන් ඔය පදවිගම්පොළ මේ අපේකට ඩෝල්මන් කියලා කියන්නේ සාමාන්‍ය විද්වතු ඩෝල්මන් සුසාන කියලානේ කියන්නේ. ඒ ඩෝල්මන් සුසාන කියලා කියන්නේ පරීක්ෂා කරලා නෙමෙයි. නමුත් අර යුරෝපයේ තියෙන ඩෝල්මන් වලට සමානතාවක් මේකේ බැලු බැලමට පේන නිසා මේක ඩෝල්මන් වර්ගයේ සුසානයක් කියලා එහෙම මතයක් තියෙනවා. එතකොට පදවිගම්පොළ තියෙන මේ ස්මාරකයේ තියෙන්නේ කුඩා කඳු ගැටයක් පාමුල. ඒ කඳ මුදුනේ තියෙනවා බ්‍රාහ්මී අකුරෙන් ලියපු ශිලාලේඛන ගල් ගුහාවල. එතකොට අපිට පේනවා ওই පළාත ජනාවාස වීම අඩුම තරමින් අපි දන්න ආකාරයට අපි බ්‍රාහ්මී ශිලාලේඛන වලට අක්ෂර වලට දෙන සම්මත දිනය ක්‍රිස්තු පූර්ව 250 නම් අවම වශයෙන් 250 වෙනකොට ක්‍රිස්තු පූර්ව ওই පැත්ත ජනාවාස වෙලා තිබිලා තියෙනවා. නමුත් දැන් අපි දන්නවා බ්‍රාහ්මී අක්ෂරවල දිනය සැලකිය යුතු තරම් පිටුපසට ගෙනහිල්ලා තියෙනවා. එකක් ආචාර්ය සිරාන්දරණියගල අනුරාධපුරයේ සොයාගත්ත වළංකටු කැබැල්ල ක්‍රිස්තු පූර්ව 500ට පමණ ගෙනියන්න පුළුවන් කියලා මහත්මයා කියනවා. ඒ වගේම දකුණු ඉන්දියාවේ කොණ්ඩුමනාල් කියන ස්ථානයෙන් සොයාගත්ත බ්‍රාහ්මී අක්ෂර ක්‍රිස්තු පූර්ව 500ට ගෙනහිල්ලා තියෙනවා. එහෙම වුණා නම්
ක්‍රිස්තුපූර්ව 500 400 වෙනකොට මේ බ්‍රහ්මී අක්ෂර භාවිතයේ තිබුණා. එහෙමනම් මේ පළාත්වල මේ සෙල්ලිපි කොටන්න ඇත්තෙත් ඒ කාලේ. එහෙමනම් ක්‍රිස්තුපූර්ව 500 වෙනකොට 400 වෙනකොට අපි දන්නවා අද අපේ කතාවේ තේමාව සහ ප්‍රධාන චරිතය පණ්ඩුකාභය රජතුමාගේ කාලය. ක්‍රිස්තුපූර්ව 347 දී මේ මහත්මයා එතනට ආවේ. මේ රජතුමා ඒ රාජ්‍ය බලයට පත් වුණේ. 437 දක්වා. ඔව්. 347 ඉඳලා. 347 රාජ්‍ය බවට ලැබෙන්නේ. රාජ්‍ය ප්‍රාප්ත වෙන්නේ. එතකොට පණ්ඩුකාභය රජතුමා ගැන අපි දැන් සාකච්ඡාවේදී ගන්නවා. නමුත් අපි මේ පණ්ඩුකාභය රජතුමා ගැන කතා කරන්න හේතුව තමයි පණ්ඩුකාභය රජතුමා ගේ කාලයේ පණ්ඩුකාභය යක්ෂයින් සමග ගනුදෙනු පැවැත්වුවයි කියලා වංශ කතාවලම සඳහන් කරලා තියෙනවා. එතකොට එහෙමනම් අපිට පේන මේ දිසානායක මහත්මයා අහපු ප්‍රශ්නෙට අපිට දෙන්න තියෙන්නේ මෙන්න මේ වගේ උත්තරයක්. අපි පදවිගම්පල ස්මාරකය ඉදිරියේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය යටතේ අපි පරීක්ෂා කරන්න බලමු. අපි ඒගොල්ලන්ගෙන් හරි ඉල්ලා හිටිමු ඒක පරීක්ෂා කරලා විද්‍යාත්මකව කාල නිර්ණයක් සපයන්න කියලා. නමුත් මේ අවස්ථාවේ අපිට తాවකාලිකව යෝජනා කරන්න පුළුවන් පදවිගම්පල ඩෝල්මන් වර්ගයේ කියලා ඔය කියන ව්‍යවහාරයේ තිබෙන ස්මාරකය නියත වශයෙන්ම අපේ ප්‍රාග්ඓතිහාසික යුගයේ අවසාන භාගයට අයිති වෙන මේ රටේ ස්වදේශිකයන් විසින් යම් කිසි වන්දනාමානයකට පාත්‍ර කරපු ආකාරයේ ස්මාරකයක් කියන එක අපිට తాවකාලිකව යෝජනා කරන්න පුළුවන් මේක පරීක්ෂා කරලා මේකට කාලයක් ලබා දෙන තුරු. ඒක අනිවාර්යයෙන්ම මේ ස්වාභාවිකව නිර්මාණය වෙච්ච එකක් නෙමෙයි නිර්මිතයක්. ස්වභාවිකව නිර්මාණය කරපු එකක් නෙමෙයි. මොකද මේ ඒ අට්ටකතාවේ තිබෙන ටංකිත මංච කියන ඒ ආකෘතියට අතිශයින්ම ගැලපෙන එකක් තමයි මේ තියෙන්නේ. ඒක මම ඔය ස්වභාවිකව කතන්දරේ මෙතනට ඇදලා ගත්තස ඒ කියන්නේ එච්චර ලොකු ගල් පතුරු ගල් පූරු කිසිම කෙනෙක්ට මේ උස්සලා තියන්න බෑ. සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේක ස්වාභාවිකවම හැදිච්ච එකක් කියලා. ඒ කියන්නේ මේ ඒ කාලේ තිබිච්ච තාක්ෂණය අපි සමහරවිට අව탁සේරු කරලා බැලුවොත් කිසිසේත්ම හිතන්න බෑ. දැන් සර් කාරණා තුනක් කිව්වනේ මම මේ පොඩි පණ්ඩිත වාක්‍යයකට එන්නේ. එකක් ඔය පදවිගම්පොළ මේ තියෙන ඔය ගල් මැස්ස ඊළඟට අපි අපේ ජනශ්‍රුතිය එන කතාව සඳහන් කළා. ඊළඟට වැඩි ජනතාවත් එක්ක තැන් 3කට යා කරානේ. මං කැමතියි සර් තැන් 4ක සිද්ධියකුත් මෙතෙන්ට ගේන්න. අපි මීට මාස ගානකට කලින් ගිය බාදාහේන ගල්ගේත් ඔය වගේ ඉතාමත් නිකන් ඔප්ප දැමුපු මේ අපිට ගල් අල්තාරයක සුන්මුන් හම්බ වෙනවා. හම්බ වෙනවා. ඔබ දකින්න ඇති ඔබ ඡායාරූපත් ඇති මං හිතනවා. අපේ YouTube වැඩසටහන එක අපි පෙන්නනවා. හරි හොඳයි. අපි ඇස්වලින්ම දැක්කා. අපි අතපත ගෑවා. මේ පුදුමාකාර සිනිඳු බවක් නේද? සිනිඳු බවක්. එතකොට මම පදවිගම්පොළත් ගිහිල්ලා තියෙන හින්දා මම ඔතෙන්ටත් ගිය හින්දා මේ දෙකේ මට පොඩි නිකන් සාම්‍යයක් දැනෙන්න ගත්තස. සාම්‍යයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම අපේ පුරාණතම මිනිස්සු වැඩ කරේ කළු ගල් එක්ක. ඒක පෙන්වන්න ඕනෑ තරම් නිදර්ශන තියෙනවා. අපි ගඩොළු සමග වැඩ කටයුතු කරන්න පටන් ගත්තේ අපි ඉන්දියාවත් එක්ක යම් යම් සම්බන්ධතා ගොඩනගා ගත්තට පස්සේ. මොකද අපිට ගල් සමග වැඩ කරන්න හොඳට පුළුවන්කම තිබුණා. හේතුව අපි යකඩ ලෝහේ හඳුනාගෙන ඒ සමග කටයුතු කරන්න සෑහෙන ඈත කාලයක ඉඳලා පටන් අරන් තිබුණයි කියන එකට සාක්ෂි ලැබිලා තිබෙනවා. විශේෂයෙන්ම කාල නිර්ණ අපිට තියෙනවා. ඒ වගේම යකඩ උණු කිරීම පිළිබඳ සාක්ෂිත් අපිට සුළුවෙන් ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ කිව්වා වගේ ඔය බාදාහේන ගල්ගේ පදවිගම්පොළ ගල් මැස්ස මේවා ඔක්කොම බැලුවම අපිට එක යථාර්ථයක් පැහැදිලි වෙනවා. අපි ඉතිහාසයේ සම්මත විදිහට එක පාරටම ක්‍රිස්තුපූර්ව 600න් පටන් ගත්තට අපිට දැන් ඉඩකඩ තියෙනවා ඒ ඉතිහාසයේ ක්‍රමානුකූලව පිටිපස්සට අරගෙන යන්න. මේ වගේ රටක මේ වගේ සමාජයක මේ වගේ ශිෂ්ටාචාරයක් ගොඩනගපු මිනිස්සු මේ එක පාරට එක රැයකින් මේවා කරන්න සමත්කමක් ලබා ගත්තයි කියන එක අපිට විශ්වාස කරන්න අමාරුයි. දැන් අපි දන්නවා යා අවකන ප්‍රතිමාව වගේ අතිශය විස්මිත කලා නිර්මාණ ඒ ගලක් ඒ විදිහට සුමට විදිහට හසුරවන්න ඒ අවශ්‍ය කරන තාක්ෂණික නිපුණතාව එක රැයකින් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඔබ දන්නවද මට මීට මාස 7-8කට උඩදී අවකන පිළිමේ ශ්‍රීපාද පීඨයට නගින්න අවස්ථාවක් ලැබුණා මේ පරීක්ෂණ කටයුත්තකට. එතනදී දෙපා මැද තියෙනවා සිදුරක්.
ඒ කියන්නේ ඒ ප්‍රතිමාවේ නාසයෙන් වැටෙන දිය බිඳුව හරියටම වැටෙන්න. ඉතින් මේ වගේ ජ්‍යාමිතික අතිශය ජ්‍යාමිතික ගණිතානුකූල දේවල් කරන්න. ඒ නිකන් අපි සබන් කැටයකින් නෙමෙයි මේක කරලා දෙන්නේ. කිරිමැටි ගලකින්. දැවැන්ත දෙයක්. කියන්නේ අඩියක ගල් කෑල්ලක් නෙමෙයි. දැවැන්ත ගලක පිහිටි ගලක මේ කරපු නිර්මාණය හසුරවන්න මේ පරිචය. ඒ පරිචය ලබා ගන්නේ පරම්පරා ගණනාවක් තිස්සේ අවුරුදු දසදහස් ගණනක් තිස්සේ. ඉතින් අන්න ඒ අවුරුදු දසදහස් ගණනක් තිස්සේ ගලාගෙන එන ඉතිහාසයේ අර ගැලවිච්ච පුරුක් වගේ තැන් තැන්වල වැටිලා තියෙන ඒවා තමයි එකක් ඔය දිසානායක මහත්තයා අහපු පදවිගම්පොළ ගල්මැස්ස. ඔය අපේ පදවිගම්පොළ ගල්මැස්ස හදපු බාදාහේන ගල් අල්තාරය හදපු මඩකලපුවේ ඒ ගල්මැස්ස හදපු පරම්පරාව තමයිස ඒ පුරුදු පුහුණු කරගෙන ඇවිල්ලා අවසානයේදී අවුකන පිළිමය දක්වා ඒක සිව්මැලිද මේ තරම් කළුගල් කියන්න අපේ රජීවල්ගමට හිතෙන්න තරම් පරම්පරාවක් ගොඩනැගේ. ඒක ඔබතුමා කියන වගේ එක රැයක සිද්ධියක් නෙමේ. වසර දහස් ගානක සිදුවීමක්. ඉතින් ඒක තමයි දැන් අපි මේ තරම් සිව්මැලිද කළුගල් කියලා ඇහුවේ මේ වර්තමානයේ ඉන්න අපට අදහන්නත් බෑ මේ කරපු විස්කම්. ඒ කියන්නේ ඒකෙන් අපට පේන එක දෙයක් තියෙනවා. ඒ පරම්පරා ගණනාවක් තිස්සේ අපේ මුතුන් මිත්තෝ දිනු කරපු ඒ කුසලතාව අර විමල විපුල ඒ ගුණය දැන් අපි අතින් ගිලිලා ගිහිල්ලා. දැන් අපිට මේවා හරි පුදුමයට කාරණයක්. ඉතින් ඒ නිසා ඉතිහාසය ඉගෙන ගත යුත්තේ ඇයි කියන එකට නැවත උත්තරයක් අපිට මේ ලැබෙනවා මේ දිසානායක මහත්තයා අහපු ප්‍රශ්නෙම්ම. නේ. හරි මේ පදවිගම්පොළ දිසානායක කිව්වමස මේක අතුරු කතාවක්. තව පදවිගම්පොළ විශිෂ්ට දිසානායක කෙනෙක් මට මතක් වුණා. ඒ තමයි අපේ මහාචාර්ය දේවි දිසානායකන්ගේ ගමත් මම දන්න විදිහට පදවිගම්පොළ සමහරවිට මේ දිසානායක මහත්තයා ඥාතියෙක් වෙන්නත් පුළුවන්. මේ එතකොට මේ කොහොම වුණත් අපිට දැන් මම හිතනවා දිසානායක මහත්මයාට යම්කිසි ප්‍රමාණවත් පිළිතුරක් ලැබෙන්න ඇති. ඒ ස්මාරකය ආරක්ෂා කරගත යුතුයි. ඒ ස්මාරකේ වෙන්න පුළුවන් අපිට ඉතුරු වෙලා තියෙන එකම ස්මාරකය අපේ නොලියුණු ඉතිහාසයක යම්කිසි පණිවිඩයක් යම්කිසි යථාර්ථයක් අවබෝධ කරගන්නට අනාගතයේදී. හරි සර්. දැන් මේ පාසල් ශිෂ්‍යයෙක් කියවපු ප්‍රශ්නයකට අපි ඉක්මනට යමු. මේ අඩහෝරා ඉවරෙන්න බොහොම කෙටි කාලයක් තියෙන හින්දා සර් මේ අපි අර බ්‍රහ්මීය අක්ෂර ගැන මේ ගිය වතාවේ කතා කරනකොට ප්‍රශ්නයක් විදිහට පාලි සංස්කෘත භාෂාවල් අතරේ ඔබතුමාට කියවුණා මේ අපබ්‍රංශ කියලා කතාවක්. දැන් මේක මටත් ඒ වෙලාවේ මොකද්ද කියලා අහන්න හිතුණා. දැන් අපි දන්නවා නොදන්න අnder දෙමළ කතා කරන්න යන්න එපා. මෙතන අපබ්‍රංශ කියන්න දෙන්න එපා. අපේ මේ ජන ව්‍යවහාරයේ තියෙන මොනවද මේ භාෂාවල්? මෙහෙමයි. දැන් ඔය ඔක්කොම ඉන්දියාවේ තිබුණු භාෂාවල්. ඉන්දියාවේ විශාල ප්‍රමාණයක් භාෂාවල් තිබුණා. අදටත් තියෙනවා. 1929 මට මතක හැටියට ඉන්දියානු රජය මේ ඒ මිය යන භාෂා පිළිබඳව විශාල සමීක්ෂණයක් කළා. ඒක ග්‍රන්ථාරූඪ කළා. මම හිතන්නේ ඒකේ වෙලුම් 5ක් 6ක් තියෙනවා. ඒ මේ භාෂාවල් ගැන වාර්තා කරපු ඒ සමීක්ෂණය කරන වෙලාවේ සමහර භාෂාවන් කතා කරලා තියෙන්නේ 4-5 දෙනයි. මුළු ඉන්දියාවෙම. ඉතින් ඒ තරම් ඒ ඩයිං ලැන්ග්වේජස් කියලා හඳුන්වලා තියෙන එක මිය යමින් තිබුණු භාෂාවල්. ඉතින් ඒක වෙනම කතාවක්. දැන් ඔය මේ අnder දෙමළ අපබ්‍රංශ වගේ අපේ ව්‍යවහාරෙත් තියෙනවා. අපිට තේරෙන්නේ නැති දෙයක් කිව්වමනේ අපි කියන්නේ අnder දෙමළ කියලා. ඒතර ඒ අnder දෙමළ කියන්නේ ආන්ද්‍රා දෙමළ. ආන්ද්‍රා ප්‍රදේශයේ තියෙන දෙමළ. ඒතර ඒව දැන් අපි කියන දෙමළ භාෂාව වුණත් කතා කරන ආකාරය වෙනස්නේ. මඩකලපු දෙමළ භාෂාව කතා කරන හැටි, යාපනයේ දෙමළයි කතා කරන හැටි අතර යම් සුළු වෙනස්කම් තියෙනවා. ඒක යාපනයේ දෙමළයි අපේ කඳුකරේ ඉන්දියානු දෙමළයි අතර වෙනස්කමක් තියෙනවා. මේ ආකාරාදියෙත් තියෙනවානේ පොඩි වෙනස්කම් තියෙනවා. ඉතින් මේ වගේ වෙනස්කම් තියෙන තුර අපි තේරෙන්නේ නැතිකොට කියනවා අnder දෙමළ ආන්ද්‍ර දෙමළ කියන එක. ඒතර අපබ්‍රංශ කියන වචනේත් ඉන්දියාවේ දැන් අපි දන්නවා සංස්කෘත භාෂාව තමයි මූල භාෂාවක් හැටියට මුළු ලෝකෙටම බලපෑවා කියලා විශ්වාස කරන්නේ. ඒක කොච්චර බලපෑමක් ඇති කරාද කියනවනම් සමහර යුරෝපීය භාෂාවලට, ජර්මන් භාෂාවට, ඉංග්‍රීසි භාෂාවට, ඇන්ග්ලෝ සැක්සන් භාෂාවට කියන්නේ ඉංග්‍රීසියෙන් කතා කරන ඒකටත් සංස්කෘතේ බලපෑවයි කියන එක. දැන් සංස්කෘතේ පියාට කියන්නේ පීතෘ කියලානේ. ඒතර ප ශබ්දේ පීතෘ කියන එක.
ජර්මන් භාෂාවේ පාටර් කියන එක, ඉංග්‍රීසි භාෂාවේ ෆාදර් කියන එක, සංස්කෘත භාෂාවේ පීතෘ, අපේ පියා, ඔයගේ එක බෙදිලා ගිය ආකාරය පිළිබඳ අද ලෝකෙ හුඟක් පරීක්ෂණ කරලා තියෙනවා. අම්මා ගැනත් එහෙම නිසා මා කියන එක මද මාතෘ මාට ඔය වගේ පැතිරලා යනවා. ඒතර අම්මා කියන එක එන්නේ ද්‍රවිඩ භාෂාවෙන්. අම්මාන් කියන එකනේ අම්මාන් කියන එකෙන් තමයි අම්මා කියන එක බෙදලා එන්නේ. එතකොට අනිත් හුඟක් වචන සංස්කෘත භාෂාවෙන් තමයි අපිට ලැබෙලා තියෙන සංස්කෘති. සංස්කෘත භාෂාව ඒක බමුණු පඬිවරුන්ගේ භාෂාවක්. ඒක නාගරී දේවනාගරී කියන අකුරෙන් ලියපු බොහොම මේ ගාම්භීර භාෂාවක්. ඒ කියන්නේ මේ හුදී ජනයා පාවිච්චි කරපු භාෂාවක් නෙමෙයි. හුදී ජනයා පාවිච්චි කරපු භාෂාවක් නෙමෙයි. නමුත් හුදී ජනයාත් ඔක පාවිච්චි කළා. මොකද මේ භාෂාවෙන් එන වචන ඇහුනහම ඒගොල්ලන්ටත් පාවිච්චි කරන්න වෙනවනේ. ඒතර මොකද වෙන්නේ? අර සංස්කෘත භාෂාවේ තිබෙන වචන ඒවැයි තියෙන අර සංස්කෘත හරිම ශාස්ත්‍රීයයිනේ. දැන් විද්වාන් සර්වත්‍ර පූජ්‍යතේ කිව්වම ඒක උච්චාරණය කරනකොට විද්වතා හැමතැනකම පූජාවට ලක් වේ කියලා කිව්වම නැත්තම් වර්ෂාම් වර්ෂතේ වර්ෂාව වහිනවා. ඒ කියන්නේ වර්ණගීමෙත් අලංකාරයක් තියෙනවා. එතකොට මේක සාමාන්‍ය ජනතාවට උච්චාරණය කරන්න ගියාම මේව යම් විකෘතීන් ඇති වෙනවා. නේ දැන් උදාහරණයක් ඇරෙට බਜ਼ਾර් කියන වචනේ අපි බජාර් කියලා හදාගෙන තියෙන උච්චාරණයේදී ඔයගේ වචන කැඩිලා එනවා. එහෙම කැඩිලා එනවට අපි කියනවා කැඩිලා හැදිච්ච භාෂාවලට අපි කියනවා ප්‍රාකෘත භාෂා කියලා. ප්‍රධාන භාෂාවෙන් කැඩිච්ච එක. දැන් පාලි භාෂාවත් සංස්කෘතයේ ප්‍රාකෘත භාෂාවක් හැටියට තමයි සලකන්නේ. සංස්කෘතයේම ශබ්ද හරි දැන් සංස්කෘතේ කරනවාට කියන්නේ කෘත කියලානේ. කෘත. ඒතර පාලිය කරෝති. නේ අපි කරනවා. එතකොට සංස්කෘතෙන් පාලියට ඇවිල්ලා පාලියෙන් අපේ සිංහල භාෂාව කියන එකට ගොඩ නැගෙනවා. ඉතින් මේක විශාල භාෂා ශාස්ත්‍රඥයෙක් කතා කරන්න ඕන විශේෂේස්ත්‍රයක් මේක. පුරාවිද්‍යාඥයෙක් කතා කරන්න මේක පුරාවිද්‍යාඥයෙක් කතා කරන්න ඕන දෙයක් නෙමෙයි. නමුත් අර දරුවා අහපු ප්‍රශ්නෙට මේ වගේ සංස්කෘතෙන් බෙදිච්ච ප්‍රාකෘත භාෂා ගණනාවක් ඉන්දියාවේ තිබෙනවා. එතකොට පාලි අපි එකට කියන මාගධ ප්‍රාකෘතයක් කියලා. මාගධ දේශයේ ඇති වුණු ප්‍රාකෘතයක්. මගධය කියන එක අපි දන්නවනේ පාටලිපුත්‍රය අශෝකගේ බල සීමාව. එතකොට පාලි භාෂාව සංස්කෘතයෙන් බෙදිච්ච භාෂාවක්. එතකොට ඒ වගේම ඒ ඉන්දියාවේ හැදිච්ච ප්‍රාකෘත භාෂා අතර තියෙන ඒවා තමයි ඔය පයිශාචී කියන එක. පිසාච කියලා කියන්නේ පයිශාචී කියන භාෂාව. ඊළඟට අපබ්‍රංශ භාෂාව. එතකොට මේ වගේ සෞරසේනී ඔය වගේ නොඑක් භාෂා තියෙනවා. අර මුල් භාෂාවලින් බෙදිලා ඒ ජනකණ්ඩායම් විසින් උච්චාරණය කරන්න ඒ ශෛලියට හදාගත්ත භාෂා. මෙන්න මේවෙන් එකක් තමයි ඔය අපබ්‍රංශ කියන වචන. මොකද ඒක හරි අමාරුයි තේරුම් ගන්න. ඒක තමයි අපි කියනකොට කියන්නේ මොන අපබ්‍රංශයක්ද ඔය කියන්නේ කියන එක. ඒක අපිට තේරුම් ගන්න අමාරුයි. ඔය සමහර ප්‍රාකෘතවල නුවන් මේ දැන් සාමාන්‍යයෙන් අපි භාෂාවේ වචනයක් පටන් ගන්න ස්වරකින් අයන්න. අයන්නෙන්නේ පටන් ගන්න. වචනයක් මැද්දට අයන්නක් આવොත් එහෙම කොහොමද අපි කතා කරන්නේ? කතා කරන්න බෑනේ. නමුත් සමහර ප්‍රාකෘතවල අපබ්‍රංශ වගේ භාෂාවල මැද්දට අයන්න එනවා. ඒක හරි අමාරු උච්චාරණය කරන්න. ඒ නිසා අපි කියන්නේ අපිට ඒක තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා අපබ්‍රංශ කියලා. හරි. අපි විරාමයකට යනවා. ඉතිහාසය කියන්නේ අපබ්‍රංශය නෙමෙයි කියලා පෙන්නන එකයි අපේ Unlimited History වැඩසටහනේ අරමුණ. Unlimited History. අපේ ජාතික කතාව. අපි විරාමෙන් පසුව නැවතත් Unlimited History වැඩසටහනත් එක්ක අපි අද කතා කරන ප්‍රධාන මාතෘකාවට පිවිසෙන්න යන්නේ අපි විසින් අපේ හෙළයන්ගේ ලෙයින් බිහිවෙච්ච ප්‍රථම රජතුමා හැටියට අපේ රාජාවලිය හම්බ වෙන අපේ දියෙන් අභිෂේක ලැබපු අපේම කෙනෙක් හැටියට රජ වුණු මහාචාර්ය රාජ සෝමදේවයන් කියන විදිහට අපේ රටේ ප්‍රථම විප්ලවවාදියා පණ්ඩුකාභය පිළිබඳව කතා කරන්නයි මේ යන්නේ. එහෙනම් සර් කොතනින් හරි පටන් ගන්න. මොකද මේ ඉදිරි පෑම හරිම රසවත් ඇඟට දැන්න පැයක් වෙයි කියලා මට විශ්වාසයි. ඔව් මං ඉස්සෙල්ලම කියන්නම් අපේ ඉතිහාසය ලිඛිත ඉතිහාසය පරීක්ෂා කරගෙන යනකොට ඒ ලිඛිත ඉතිහාසය පමණක් නෙමෙයි. ඒ ලිඛිත ඉතිහාසයේ තියෙන කරුණු වලට සමාන්තරව පුරාවිද්‍යාත්මක වශයෙන් දැනට ලැබී තිබෙන
සාක්ෂි යම් කිසි සමාන්තරගත කිරීමක් කරලා කල්පනා කළොත් පර්යේෂකයෙක් හැටියට පසුගිය අවුරුදු 3ක විතර කාලය තුළ මම යෙදී හිටපු පර්යේෂණයෙන් මට ලැබුණු අත්දැකීම් වල හැටියට මට තේරෙනවා ලාංකික ඉතිහාසයේ බලවත්ම අසාධාරණයක් සිද්ධ වුණු චරිතයක් තමයි පණ්ඩුකාභය. ඒ අසාධාරණය ඓතිහාසික අසාධාරණයක්. ඒ කියන්නේ ඔහුගේ චරිතය නියමානුකූල මානයක් තුල ඔහුගේ ක්‍රියාකලාපය ඒ નિયમિત සන්දර්භය තුල ඉදිරිපත් නොකිරීමෙන් අපට පණ්ඩුකාභයගේ සැබෑ චරිතය මේ ඉතිහාසයට දායක වන අන්දම කිරා මැන තුලනාත්මකව අවබෝධ කරගන්න බාධාවක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම කියන්න කැමතියි මම විද්වතෙක් හැටියට පර්යේෂකයෙක් හැටියට ඒ පණ්ඩුකාභයගේ අහිමි වී ගිය අනන්‍යතාව වෙනුවෙන් අපිට පෙනී හිටින්න පුළුවන්. lost identity එක වෙනුවෙන් අපිට පෙනී හිටින්න පුළුවන්. මොකද අපි දන්නවා අපේ ඉතිහාසය තුල දීර වීර ගුණ සම්පන්න පාලකයෝ හිටියා. ඒ ඉතිහාසය අපිට කියා දෙන ආකාරය හැටියට විශේෂයෙන්ම දුටුගැමුණු රජතුමා අපේ ඉතිහාසයේ අතිශය දීර වීර සම්පන්න චරිතයක් හැටියට අපි සලකනවා. ඊට පස්සේ අපි තවත් නොයෙක් රජවරු හිටියා. ඒ අයට යම් යම් තැන්වලදී සුදුසු තැන ලැබිලත් තියෙනවා. සමහර තැන්වල නොලැබී ගිහිල්ලත් තියෙනවා. ඊළඟට අපි දන්නවා පළවෙනි විජයබාහු රජතුමා. එතුමා නොහිටින්නට ලාංකික ඉතිහාසය මෙහෙම නොවෙන්න ඕන තරම් ඉඩකඩ තිබුණා. එතකොට එතුමා දීර වීර සම්පන්න ගුණ සම්පන්න පාලකයෙක්. එතකොට මේ වගේ චරිත ඉතිහාසය තුල සිටිය අපි ආයේ සීළු දෙනාටම ඊටම নমස්කාර පූර්වකව කෘතවේදී වෙනවා. මේ රට මේ තත්ත්වයට නිර්මාණය කිරීම සඳහා වුන් පාලකයන් හැටියට දුරදර්ශීව කරපු කටයුතු ගැන. නමුත් මේ සියලුම ක්‍රියාවලින්ගේ දැන් අපි කිව්වොත් එහෙම දුටුගැමුණු රජතුමා එතුමාගේ ඒ දීරවීර සම්පන්න ගුණය ඉස්මතු වෙන්න පසුබිමක් තියෙන්න ඕන. මේ ලංකා ඉතිහාසයේ සියලුම රජවරුන්ගේ ආකල්ප බහුතරය රට වෙනුවෙන් කටයුතු කරපු රජවරුන්ගේ ආකල්ප සහ පසු කාලීන ඉතිහාසය නිර්මාණය කිරීම සඳහා පණ්ඩුකාභයගෙන් සිදු වුණු මෙහෙය ප්‍රමාණවත් ලෙස ඇගීමට නොහැකි වෙන්න හේතුවක් තිබුණා. හේතුව අපි දන්නවා පුද්ගලයෙක් ඉතිහාසය තුළ යටපත් වෙන්නේ ඉතිහාසය රචනා කරන ප්‍රධාන සම්ප්‍රදායට පිටින් යෑම නිසා. ප්‍රධාන සම්ප්‍රදායට පිටින් යන ඕනෑම කෙනෙක් ඉතිහාසයේ අතුරුදහන් වෙන්න තියෙන ඉඩකඩ ඕනෑවටත් වැඩි. ඒ කියන්නේ ඉතිහාසය ලියන කෙනාට දිරවන්නේ නැත්නම් ඉතින් කොහොමත් පොතට එන්නේ නැහැ. ආන්නේ අපේ වර්තමාන අදහසින් කිව්වොත් කාටත් තේරෙන විදිහට ඉතිහාසය රචනා කරන ප්‍රධාන ධාරාව දරණ ආකල්පය දරණ මතයට ගැලපෙන්නේ නැත්නම් ඒකට ගලපා ගන්න අපහසු නම් ඉතින් ඒ අයට ඉතිහාසයෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. මොකද ඉතිහාසය කියලා කියන්නේ වර්ණාත්මක අභ්‍යාසයක්. ඒක සිලෙක්ටිව්. වර්ණය කියන එක අපි දන්නේ මැති වර්ණය කියන්නේ മന്ത്രിවරුන් තෝරා ගැනීම. ඒතර මේ ඉතිහාසයත් වර්ණාත්මකයි. ඒ කියන්නේ ඉතිහාසය රචනා කරන අය තමන්ගේ අරමුණු සහ ආකල්ප අනුව වාර්තා කළ යුත්තේ කුමන පුද්ගලයින්ද වාර්තා කළ යුත්තේ කුමන සිද්ධීන්ද කියන කාරණේ පිළිබඳ යම්කිසි තෝරා ගැනීමක් කරනවා. ඒ කියන්නේ පෙනේරේ සහ කුල්ලේ කාර්යය ඔතෙන්දී අනිවාර්යයෙන්ම වෙනවා. ඒක වෙනවානේ. ඕනම කර්තෘත්වයක් තියෙනවා නම් ඒක පුද්ගලයෙක් මූලික වෙලා වෙන වැඩක් නේ. ඒක පුද්ගලය මූලික වුණාට පස්සේ ඒ වර්ණාත්මක අභිලාෂය, ඒ කැමැත්ත, පක්ෂපාතීත්වය ඒක එතනට එන එක අපිට කිසිසේත්ම වළක්වන්න බෑ. ඔය හුඟක් දෙනා කියනවා අපි ස්වාධීනයි කියලා. ඔය ස්වාධීනයි කියන එක নিরপেক্ষ නෑ. ඒ හැම පුද්ගලයෙක් ගාවම තියෙන ස්වාධීනත්වය සාපේක්ෂයි. මේ මම කතා කරන මං තුලත් ස්වාධීනත්වයක් තියෙනවා කියලා මං කිව්වොත් එමේ ඒ ස්වාධීනත්වයත් নিরপেক্ষ ඇබ්සලියුට් එකක් නෙමෙයි. ඒක සාපේක්ෂයි. දැන් විද්වත්තු ඒ සාපේක්ෂභාවයෙන් මිදෙන්න හුඟක් වෙලාවට ශාස්ත්‍රීය ක්‍රමවේද අනුගමනය කරනවා. කෙසේ හෝ වේවා නොවන් දුටුගැමුණු මේ අපේ පණ්ඩුකාභය රජතුමා අපිට පේන හැටියට ඔහු තමා මේ රටේ දේශපාලන ඉතිහාසයට අත්පොත් තියෙන මුල් පරිච්ඡේදයේ ලියන චරිතය. දැන් අපි සාමාන්‍යයෙන් දන්නා ඕනෑම කෙනෙක් පණ්ඩුකාභය රජතුමාගේ චරිතය
මහාවංශය තුළ ගොඩනගා තියෙන ආකාරය හරිම නාට්‍යමයයි. ඒකන ඒක චිත්‍රපටිවලට මූලික වුණේ නේ. එතකොට නාට්‍යවලට චිත්‍රපටිවලට ගීතවලට මේකට තේමා වෙන්නේ මේ චරිතය මහානාම මහාවංශය රචනා කරපු මහානාම ස්වාමින් වහන්සේ ඒ චරිතය ගොඩනගා තිබෙන ආකාරය හරිම නාට්‍යානු රූපී බව අපට පේනවා. දැන් හරීම ඇඩ්වෙන්චරස් අද්භූතයි අද්භූත රසයෙන් පිරලා තියෙන්නේ නේ. ඒ පටන් ගන්න තැන ඉඳලම ඒ කතාව එහෙමයි. දැන් අපි අරගෙන බැලුවොත් එහෙම පණ්ඩුකාභය රජතුමාගේ ආරම්භය කොහොමද වෙන්නේ කියලා බැලුවහම ඒ කතාවත් කියන්න යන්න ඕන නිසා කතාව කියාගෙන යන්න ඕනනේ. දැන් විජය කියලා කෙනෙක් මේ රටට එනවා. ඇවිල්ලා එයා කුවේනිය සමග සම්බන්ධතා ඇති කරගෙන අවසානයේ කුවේනිය බැහැර කරලා ඔවුන්ගේ කුවේනියගේ ඥාතීන් සමගත් යම් කිසි ආරවුලකට පටලැවිලා විජය කොහොම හරි බලය ස්ථාපනය කරගන්නවයි කියන අදහස මහාවංශය අපට දීලා තියෙනවා. ඒතර විජයගෙන් පස්සේ පණ්ඩුවාස දේව රජ වෙනවා. අර විජයගෙන් පස්සේ පාලනය කරන්න කවුරුත් නැති නිසා ඉන්දියාවට පණිවිඩ යවලා ඊට පස්සේ පණ්ඩුවාස දේවව මේ රටට ගෙන්නගෙන ඔහු මේ රටේ රජ කරනවා. ඊට පස්සේ පණ්ඩුවාස දේවට විවාහ වෙන්න කුලකාන්තාවක් ගේන්න ඕන නිසා ඉන්දියාවෙන් කුලකාන්තාවක් ගේනවා. ඒ තමයි බද්දකච්ඡායන කාත්‍යායන භද්‍ර කාත්‍යායන අපි බද්දකච්ඡායනා කියලා කියන පාලියෙන්. එතකොට මේ බද්දකච්ඡායන කුමරිය සමග විවාහ වෙලා පණ්ඩුවාස දේව ඊට පස්සේ ටික කාලයකින් බද්දකච්ඡායනාගේ සොහොයුරන් පිරිසක් ලංකාවට එන බව මහාවංශයේ වාර්තා කරනවා. එතකොට මේ බද්දකච්ඡානාගේ තියෙන විශේෂ ලක්ෂණය තමයි මහාවංශයේ පෙන්වා දෙන ආකාරයට ඇය ශාක්‍ය වංශයට සම්බන්ධයි. අමිතෝදන ශාක්‍යයට තියෙන සම්බන්ධතාව මහාවංශයේ මගින් ගොඩ නගලා තිබෙනවා. එතකොට මේ ශාක්‍ය වංශයෙන් අපි බුදුරජාණන් වහන්සේගේ පරම්පරාවට බද්දකච්ඡායනා සම්බන්ධයි. දැන් දවලා අපි නිකන් හිමින් සැරේ කල්පනා කරගෙන යන්න විජය ඉන්නවා. ඊට පස්සේ පණ්ඩුවාස දේව වෙනවා. එතකොට පණ්ඩුවාස දේව විවාහ කරගන්නේ බද්දකච්ඡායනා. බද්දකච්ඡායනා ශාක්‍ය වංශික කුමාරියක්. ඊට පස්සේ බද්දකච්ඡායනාගේ සොහොයුරන් ටික පසු අවස්ථාවක ලංකාවට එනවා. ලංකාවට ඇවිල්ලා වුන් ලංකාවේ නොඑක් තැන්වලට ගිහිල්ලා මේ ඒ ස්ථානවල තමන්ගේ රාජ්‍ය බලය ස්ථාපනය කරගන්නවයි කියලා මහාවංශය අපට කියනවා. ඊට පස්සේ රෝහණ කියන කෙනා රෝහණයට යනවා. හරි. ඔය ආදි වශයෙන් මේ දීඝායු රෝහණ ඔය ආදි වශයෙන් බෙදිලා යනවා. ඊට පස්සේ දැන් මෙතනදී අපිට වැදගත් වෙන්නේ මේ දීඝායු කියන චරිතය. මොකද දීඝායුගේ පුතා තමයි දීඝගාමිනී. එතකොට දීඝායු දැන් අපිට පේනවා මේ ඉතිහාසයේ සම්බන්ධ කරලා තියෙන ආකාරයට දීඝගාමිනී දීඝායු දීඝගාමිනීලා ශාක්‍ය වංශිකයි. මොකද බද්දකච්ඡායනා කුමරිය සමගනේ සම්බන්ධතා තියෙන්නේ. එතකොට දීඝායුගේ පුතා දීඝගාමිනී. එතකොට දීඝගාමිනී තමයි සම්බන්ධ වෙන්නේ චිත්‍රා කුමරියත් එක්ක. එතකොට අපි දන්නවා මේ උන්මාද චිත්‍රා කියන චරිතය අපේ ඕනෑම දරුවෙක්ගේ ඉතිහාස පොතක මේක තියෙනවා. කවුරුත් අපි උන්මාද චිත්‍රා ගැන දන්නවා. එක්ටම්ගේ කියලා ඉතින් මේ අර නිමිත්ත පාඨකයෝ කියනවානේ මේ උන්මාද චිත්‍රා කුමරිය ඉපදිච්ච දවසේම මෑය මෙහෙම තත්වයකට පත් වෙනවා. මෑයගේ දරුවෙක් මේ විදිහට රාජ්‍යයට රජ වෙනවා. මාමාවරුන්ට තර්ජනයක් වෙනවා. එහෙම කියලා කියනවානේ. එතකොට දැන් මේවා හරි නාට්‍යානුරූපී දේවල්. එතකොට බලන්න එතකොට මේ උන්මාද චිත්‍රා කුමරිය උන්මාද චිත්‍රා කියන්නේ පට බැඳපු නමනේ. එතකොට චිත්‍රා කුමරිය එක්ටම්ගේක සිර කළා ඉවර වෙලා රැකවල්ලනවා. දැන් මෙතන උන්මාද චිත්‍රා කියලා කියන්නේ බලන දුටුවන් උන්මාදයට පත් කරනවා. එච්චර ලස්සනයි. එච්චර ලස්සනයි කියන එක. එතකොට දැන් මේ එක්ටම්ගේ තැබීම කොහොම වුණත් ඇයව ආරක්ෂා කරන්න ඇති බොහොම උවමනාවෙන්. එතකොට නමුත් මේ නිමිත්ත පාඨකයන්ගේ කටට නංවල තියෙන වචන මේ උන්මාද චිත්‍රාට දරුවෙක් ලැබෙනවා. ඒ දරුවා මාමාවරු මේ හානි කරනවා, ඝාතනය කරනවා ආදි වශයෙන් මේ කියන කතා මේ වෘත්තාන්තයේ ඉදිරියේදී එන යම් සිද්ධියක් සම්බන්ධයට ඒකට එල්ල කරලා ගොඩනගපු කතා බව අපිට පේනවා විශ්ලේෂණාත්මකව බැලුවම. ඒතර කෙසේ හෝ වේවා
මේ උන්මාද චිත්‍රාව එක්ටැම්ගේක සිර කරලා තියෙනවා ගත කරලා තියෙන එක මාලිගේට පේන දුරින් තිබුණයි කියලා කියනවා පණ්ඩුවාස දේව රජතුමාගේ. එතකොට ඇයගේ රැකවල්ල සඳහා දාසයෝ ඉන්නවා දාසියෝ ඉන්නවා මේ එතකොට කාලවේල චිත්තරාජලා ඉන්නවා. එතකොට අවසානයේ දීඝගාමිනී මේ උන්මාද චිත්‍රා සමග සබඳතාවක් ගොඩනගාගෙන උන්මාද චිත්‍රාටයි දීඝගාමිනීටයි ලැබෙන දරුවා තමයි මේ පණ්ඩුකාභය. හරි. ඔය දරුවා ලැබෙන්න ඉස්සෙල්ලා අපිට ලියා ගන්න ඕන තැන් කීපයක් තියෙනවා සර්. දැන් අපි මේ පණ්ඩුවස් නුවරට යනවනේ මේ එක්ටැම්ගේ බලන්න. දැන් අපි දන්න දොරමඩලාගම හරි ඔය දැන් සර් කියන කාරණයට භූගෝලීය වශයෙන් සම්බන්ධ වෙන්නේ අනුරාධපුරය. දැන් මේ පණ්ඩුවස් නුවර ළමයි වෙක්කන් ගිහිල්ලා පෙන්නන එක්ටැම්ගේ කියන එකයි චිත්‍රා කුමාරිය ඉස්සර කරලා තිබිච්ච එක්ටැම්ගේයි දෙකක්ද? මෙහෙමයි. සාමාන්‍යයෙන් ඉතිහාසඥයින් තර්කානුකූලව කල්පනා කරනවා නම් උන්මාද චිත්‍රාව එක්ටැම්ගේක සිර කරයි කියන කතාව රඳවා තැබුවායි කියන කතාව වුණත් ඒ තරම්ම සත්‍යවාදීව පිළිගැනීමට යෝග්‍ය අදහසක් හැටියට සැලකීම අපට පෙන්නුම් කරන්න අමාරුයි. මොකද ඒකට හේතුවක් තියෙනවා. මේ උන්මාද චිත්‍රා එක්ටැම්ගේක සිර කිරීමේ කතාවට සමාන කතාවක් ග්‍රීක සාහිත්‍යයේ තිබෙනවා. මහාචාර්ය සුරවීරයන් සඳහන් කරන විදිහට මට මේ උපුටා ගැනීම මම මේ හොයන්නේ මහාභාරතයේ වගේම ජාතක කතා පොතේ ගත ජාතකෙත් මේ වැනි සමාන සිද්ධියක් වාර්තා කරලා තියෙනවා. ඒ වගේමයි ආචාර්ය මර්ලින් පීරිස් මැතිතුමා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එතුමාත් පෙන්නලා දීලා තියෙනවා මේක ග්‍රීක මිත්‍යා කතාවක මේ වගේ දෙයක් තියෙනවා. ඒ කියන්නේ ලෝකෙ පුරා මේ වගේ ලස්සන කුමාරියෝ හිර කරගෙන ඉන්නවා. කවුරු හරි ගිහිල්ලා කප් එක ගන්නවා. ඒ වගේ රෝමියෝ ජුලියට් එකෙත් ඔය වගේ තියෙනවා. වීර රසය ත්‍රාසජනක භාවය අරෝමෝ ඇතිකරන්න කතා හැම රචනා කරලා තියෙනවා. ඒ නිසා අපි මේ එක්ටැම්ගේ කතාව පස්සේ ඒ තරම් එළවන එක ඒ තරම් සුදුසු කියලා මං හිතන්නේ නැහැ. නමුත් හැබැයි සර් දැන් අර දැන් මේ අස්පනා අපිට ළමයින්ට මේ කියලා දෙනවානේ මේ පණ්ඩුවස් නුවර තියෙන ඒ අර වලයාකාර දේ පෙන්වලා ඉවරලා මෙතන තමයි එක්ටැම්ගේ තිබුණේ. එහෙම එකක් හැදිලා තියෙනවනේ සර්. අපි ඒක निराකරණය කරගන්න ඕනේ මෙතන ඊහාට යන්න නම්. ඔව් ඒක මෙහෙමයි. අපි ඒක හදපු අයටම निराකරණය කරගන්න අවස්ථාවක් දෙමු. දීලා අපි හදමු අපේ ටර්ෆ් එක. අපි බෝල් කරන ටර්ෆ් එක අපි හදමු. මොකද ඒක මං හිතන්නේ කතාව හැදෙන්න ඇත්තේ දැන් පණ්ඩුවස් නුවරනේ. එතකොට පණ්ඩුවස් නුවර කියන එකයි ඊට පස්සේ පණ්ඩුවාස දේව කියන නමයි ඊළඟට වෘත්තාකාර අත්තිවාරමත් තියෙන එකයි ඒවා කොහොම එක ඒවා හැදෙන්න පුළුවන්කම තියෙනවා. ඒතර අපි ඒවට අභියෝග කරන්නේ නැතුව ඒ කතා හැම තිබිච්ච දෙයින් පැත්තක අපි මේ වෙච්ච සිද්ධිය කොයි වගේද කියන එක ගැන අපි සියුම්ම අවධානය යොමු කළා යම්කිසි තර්කානුකූල පදනමක පැහැදිලි කිරීමක් කරොත් මං හිතන්නේ ඒ අර ටික निराකරණය වෙන්නේ ඉබේම निराකරණය වෙන්න ඉඩකඩ තියෙනවා. එතකොට දැන් බලන්න දැන් කතාව මේකයි. දැන් අපි දීඝායු සහ ඊට පස්සේ දීඝගාමිනී. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ශාක්‍ය වංශය මම එක දවසකුත් මේක නිකන් දල වශයෙන් මතක් කළා. ශාක්‍ය වංශය පිළිබඳ ඉතිහාසය පරීක්ෂා කරලා පර්යේෂණ කරලා ලියවිච්ච පොත්පත් කිහිපයක් ඉන්දියාවේ තියෙනවා. මේ කිසිදු පර්යේෂණයකින් සොයාගෙන නැහැ, සොයාගන්න පුළුවන් වෙලත් නැහැ, අනාවරණය වෙලත් නැහැ. ඔය දීඝායු කියන නම ශාක්‍ය වංශයට සම්බන්ධ වෙලා තිබිච්ච පුද්ගලයෙක් හෝ එහෙම නැත්නම් සම්ප්‍රදායක් හෝ ස්ථාන නාමයක් හෝ මේ දීඝායු කියන නමින් සොයාගන්න නැහැ. එතකොට එහෙමනම් අපිට පළවෙනි ප්‍රශ්නාර්ථයක් එනවා කවුද මේ බද්දකච්චායනා කුමාරියගේ සොහොයුරෙක් හැටියට හඳුන්වා දෙන දීඝායු? ඒක පළවෙනි ප්‍රශ්නේ. එතකොට මේ ප්‍රශ්නේ මතු වුණාට මදිනේ ප්‍රශ්නට උත්තරයක් හොයාගන්න ඕනනේ. එතකොට ඇත්තෙම මම මගේ පර්යේෂණ වැඩසටහනක මම මේක ඊටාම කල්ගත කරලා බැලුවා මේ දීඝ කියන දීඝායු කියන එක. ඒ නම පිළිබඳව බැලුවා මම ඇත්ත වශයෙන්ම ශාක්‍ය වංශය ගැන ලියවෙච්ච ඉන්දිය පොත්පත් හරහා ගිහිල්ලා මහන්සි ගත්තා මේ දීඝායු කියන නම කොනකින් හරි ගෑවිච්ච චරිතයක් මේ ශාක්‍ය වංශ ඉතිහාසයේ තියෙනවද කියන එක.
එහෙම නමක් හොයාගන්න අපට නෑ. අපට පේනවානේ අර අමිතෝදන, දෝතෝදන, සුද්ධෝදන වගේ නම් ඒ පේලියට ආවම දීඝායු කොහම එක එහෙම ගැලපෙන්නේ නැහැ. ඒක ආගන්තුකයි කියලා අපිට පේනවා ඒක. ඉතින් එහෙම එකක් නැහැ. එහෙමනම් මේ මොකද්ද මේ නම? මේ දීඝායු කියන්නේ පණ්ඩුකාභයගේ සීයා. කවුද මේ පණ්ඩුකාභයගේ සීයා දීඝායු? ඇත්තෙම ඊට පස්සේ ඒ දීඝායු විතරක් නෙමෙයිනේ. ඔහුගේ දීඝායුගේ පුතත් දීඝගාමිනී. දීඝගාමිනීනේ. ඒ කියන්නේ පණ්ඩුකාභයගේ තාත්තා. පණ්ඩුකාභයගේ තාත්තා. ඒතර ගාමිණී කියලා සාමාන්‍යයෙන් කිව්වේ මේ ප්‍රාදේශික පාලනයට සම්බන්ධ වෙච්ච අයට තමයි ග්‍රාමණී කියන එක සංස්කෘත භාෂාවේ තියෙන්නේ. දැන් අපෙත් දුටුගැමුණු රජතුමාගේට කියන්නේ ගාමිණී අබේ කියලානේ. ඔහුගේ නම අබේ, ඔහු ගාමිණී කෙනෙක්, පාලකෙක්. එතකොට මේ දීඝගාමිණී කිව්වහම මොහුගේ නම දීඝ. ඔහු ගාමිණී වෙන්නේ ඔහුට යම්කිසි පාලන බලයක් තිබිච්ච නිසා. එතකොට දීඝායු ඉන්නවා, ඊට පස්සේ දීඝගාමිණී ඉන්නවා. මේක ටිකක් හොයලා බැලුවහම නුවන් මේ දීඝ කියන වචනේ අපේ පුරාණම සෙල්ලිපිවල යෙදලා තියෙනවා. බ්‍රාහ්ම ශිලා ලේඛනවල. දැන් අපි සාමාන්‍යයෙන් කිව්වේ ක්‍රිස්තුපුර 250 කියලා. නමුත් දැන් මේ දරණීගල මහත්තයලා ඒ වගේම කොණ්ඩුමනාල් සොයා ගැනීම මේවත් එක්ක බැලුවාම මේ දිනේ ගෙන යන්න පුළුවන් ක්‍රිස්තුපුර 5 වෙනි සතවර්ෂයට 4 වෙනි සතවර්ෂයට. එහෙමනම් අපේ මේ සෙල්ලිපි වලින් අඩු ගානේ භාගයක්වත් 4න් එකක්වත් මේ ක්‍රිස්තුපූර්ව 250 පැනලා පිටිපස්සට යනවා නම් මේ දීඝ කියන නම ඒ ලිපිවල යෙදලා තියෙනවා. ඒ කියන්නේ හරියට දීඝල ජීවත් වෙච්ච යුගයට සමාන්තරව සෙල්ලිපි ලියවෙනවා. ඒ කියන්නේ ඒ කාලේ ලේඛනවල තියෙනවා මේ දීඝ නම. මේ නන් ලයිස්තු වල තියෙනවා මේ නන් ලයිස්තු වල දීඝල ඉන්නවා. ඒතර දීඝල ඉන්න තැන් බැලුවහම එහෙම ඒගොල්ලෝ ඉන්න ප්‍රදේශත් දීඝවාපි. දිගවප්පි පොරණ වණිජ කියලා සෙල්ලිපියක් තියෙනවා. දීඝවාපියේ පුරාණ වෙලෙන්දෝ. එතකොට මේ පුරාණ වෙලෙන්දෝ කියලා කියන්නේ පුරාණ සම්ප්‍රදාය. අපිට දැන් ඔය අම්පාර කිට්ටුව කුඩුවිල් කියන ස්ථානයේ තියෙන සෙල්ලිපියක්. ඒකත් ඔය දීඝ කෙනෙක් ගැන සඳහන් කරලා තියෙනවා. එතකොට ලංකාවේ දීඝලා ඉන්න සෙල්ලිපි 6ක් 7ක් තියෙනවා. එතකොට මේ දීඝලා ඔක්කොම ඉන්නේ මයංගන අම්පාර. ඔය පැත්තට වෙන්න. ඒ කියන්නේ නැගෙනහිර පැත්තට වෙන්න. නැගෙනහිර පැත්තට වෙන්න. මේකෙන් අපිට එක දෙයක් පැහැදිලි වෙනවා. මේ දීඝ කියලා කියන්නේ අනික මේ දීඝලා සමහර වෙලට දීඝලා මේ පෞල් හැටියට ඉඳලා තියෙනවා. ඒ කුල කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඉතින් අපිට එක දෙයක් පැහැදිලි මේ දීඝ කියන නම පාවිච්චි කරන අයට කිසිම ඉන්දියානු සම්භවයක් නැහැ. මේ දීඝලා මේ රටේ හිටපු ස්වදේශික පරම්පරාවලට අයිති පුද්ගලයෝ. ඔව් දැන් මේ තවත් මම මේ එක මේ පිළිබඳව තියෙන තැන් පිරිපහදු කරගෙන යන්න ඕනේ ඉඳ. දැන් දීඝලා ඉන්දියාවෙන් ආපු හින්දා අපිට පණ්ඩුකාභය රජුරුව අපේ කෙනෙක් කරගන්න ඕනේ හින්දා නිකන් පොඩි අනවශ්‍ය කතාවකුත් ගොතනවා වගේ කතාවකුත් තියෙනවනේ. දැන් මේ පණ්ඩුකාභය රජුරුවන්ගේ තාත්තා දීඝගාමිණී නෙමේ චිත්‍රරාජ කියලා ඒ කිට්ටුව මිත්‍රයෙක් හිටියා. ඔහුගේ පෙම් සම්බන්ධතාවක් තිබ්බා චිත්‍රා කුමාරියත් එක්ක. ඒකෙන් උපදින දරුවා තමයි පණ්ඩුකාභය කියලා. ඒ චිත්‍රරාජ අපේ කෙනෙක් කරගෙන එහෙම කතාවකුත් තියෙනවානේ. තියෙනවා එහෙම කතාවක් තියෙනවා. නමුත් ওই හැම කතාවකටම යම්කිසි කතාවක් අපි ඓතිහාසිකව ගොඩනගනවා නම් ඒක සාක්ෂි මත පදනම් විය යුතුයි නේද? දැන් සර් කියන කතාව සාක්ෂි මත පදනම් වෙච්ච කතාවක්. මම සාක්ෂි මත පදනම් වෙලා මම මේ කියන කතාව. අරක ගොසිප් එකනේ සර්. ඒක හොබදුපේ. ඔව් ඒක මෙහෙමනේ අපිට සිරිපාදේ යන්න පුළුවන් පාරවල් කීපයකින්. හරි. අන්තිමට උඩමළුවට අපි එන්නේ. ඒ වගේ තමයි ඔය සාමාන්‍යයෙන් කතා කියන ඒවා. එතකොට මේ දැන් මම කියන දේ මට පෙන්වන්න පුළුවන් මේ දීඝලා ඉන්න සෙල්ලිපි කොයි තැන්වලද තියෙන්නේ. හරිද? ඒතර ඒක අපිට පේනවා නැගෙනහිර පළාතට හුඟක් සම්බන්ධයි. කියන්නේ රට අභ්‍යන්තරයට. රට අභ්‍යන්තරයට මේක සම්බන්ධ. මේ දීඝලා ඉන්නවා. එතකොට නියත වශයෙන්ම එහෙමනම් මේ දීඝ පරම්පරාව ස්වදේශිකයි. එතකොට ඔන්න පළවෙනි තැනදී අපි මොකද කරන්නේ? විජය පණ්ඩුවාස දේව ආදී වූ ඉන්දිය සම්භවයක් තියෙන පරම්පරාවෙන් අපි දීඝලා වෙන් කරලා පැත්තකට ගන්නවා. මේගොල්ලෝ ස්වදේශික කණ්ඩායමක්. නමුත් ඇයි ඉතිහාසයේ මෙහෙම කියන්නේ? ඉතිහාසයේ කියනවානේ මේ බද්දකච්චායනා කුමාරියගේ සහෝදරයන් ආවා. ඒ අතර දීඝායු කෙනෙක් හිටියා. හරි. ඒතකොට එහෙමනම් අපිට පේනවා පසු කාලීන ඉතිහාසය රචනා කිරීමේදී පණ්ඩුකාභය අමතක කළ හැකි චරිතයක් නෙමෙයි. කොයිතරම් අකමැති වුණත් අර කියමනක් තියෙනවානේ කපුටු බෝ. හැමතැනම තියෙනවානේ බෝගස් කපුටු බෝ. බෝහින්ද කපන්නත් බෑ, කපුටෝ බෝහින්ද වඳින්නත් බෑ. හරි. එහෙම තත්ත්වයක් තියෙනවානේ. මේ ඉතිහාසය තුලත් පණ්ඩුකාභයට ලබා දී තිබෙන ප්‍රතිචාරය
කපුටු බෝගහට දීලා තියෙන ප්‍රතිචාරයට හාත්පසින්ම සමානයි. උණු හින්දා බොණ්ඩත් බෑ, කිරි හින්දා හක දාන්නත් බෑ. දාන්නත් බෑ. පණ්ඩුකාභය අයින් කරලා ඉතිහාසය රචනා කරන්නත් බෑ. හැබැයි පණ්ඩුකාභයගේ නියමානුකූල විස්තරය කියලා මේක රචනා කරොත් එහෙම ඒ රචනාවේ මූලික අරමුණට පටහැනිභාවයක් මේ කතාව තුළ ඇති වෙනවා. ඒකද මේ දීපවංශය සහ මන්තවාදිකාවේ කලින් කිව්වා වගේ මේ හොරෙක් චෞරයෙක් කැරලිකාරයෙක් විදිහට පණ්ඩුකාභය හඳුන්වලා මහවංශයේදී ඊට වැඩි යම්කිසි තැනක් දෙන්න උත්සාහ කරලා තින්නේ ඔය සර් කියන කාරණේ හින්දාමද? පැහැදිලිවම ඒක අපි ඉදිරියේදී සාකච්ඡාවට ගන්න කල්පනා කරනවා. එතකොට මහවංශයේ දීපවංශයේ පණ්ඩුකාභයට ලබා දී තිබෙන තැන අහසයි පොළොවයි වගේ. එතකොට දැන් අපි ඉස්සෙල්ලම දැන් ඔන්න අපිට පැහැදිලි වුණානේ දැන් මම මේ ශ්‍රාවකයෝ මේක අහගෙන ඉන්නවා ශ්‍රාවකින්ට නොයෙකුත් ප්‍රශ්න ඇති මතවාද ඇති හරිද එතකොට මේ ඕනෑම මතයකට අපිට උත්තර දෙන්න තරම් ඓතිහාසික සාක්ෂි පුරාවිද්‍යාත්මක සාක්ෂි තියෙනවා එතකොට දැන් මේක මම පෙන්නුවේ මේ සෙල්ලිපි කීපයක දීඝ කියන නම තියෙනවා ඒ නිසා මේගොල්ලෝ ලංකාවේ සුදේශික පරම්පරාවකට අයිති පිරිසක් කියන තර්කය තමයි කාරණය තමයි මම මුලින්ම පෙන්නලා දුන්නේ. එතකොට අපිට මේ බ්‍රාහ්මී අක්ෂර වලින්ම රචනා වෙච්ච මේ දීඝ කියන නම තියෙන ශිලාලේඛන ප්‍රචාරය වෙලා තිබෙන ස්ථාන අපිට පෙන්නලා දෙන්න පුළුවන්. මම අර කිව්වා වගේම අම්පාර දිස්ත්‍රික්කයේ මයංගනේ ඔය වගේ පළාත්වල තමයි වැඩිපුර මේ දීඝලා ඉන්නේ. එහෙමනම් මේ දීඝ ගාමිනී පණ්ඩුකාභයගේ පියා ස්වදේශික පුද්ගලයෙක් කියන එක ගැන අපිට කිසිම සැකයක් නැහැ. අනික ඔහු ප්‍රධානියෙක් වෙන්නත් ඕන. ඔහුට ගාමිනී කියන වචනය යොදලා තියෙන නිසා. ඔහු ප්‍රාදේශික පාලකයෙක් වෙන්න ඇති. එතකොට මේ දීඝ ගාමිනී විවාහ වෙන්නේ චිත්‍රා සමග. එතකොට චිත්‍රා අර කියන පුවතේ හැටියට බද්දකච්චායනාගේ දියණියක් පණ්ඩුවාස දේවගේ දියණියක්. එතකොට එහෙමනම් මේ විවාහය එක අතකින් අර මේ කැපියුලට් මොන්ටේගු විවාහය වගේ එකක් රෝමියෝ ජුලියට් කතාවේ තියෙන. ඒ කියන්නේ හාත්පසින්ම වෙනස් වංශ පරම්පරා දෙකක් අතර ඇතිවෙන විවාහයක් හැටියට තමයි මේක පේන්නේ. ඒක එහෙම වාර්තා කරලා තියෙන අපි දන්නේ නැහැ ඒක එහෙමද කියලා. ඒක එහෙම වාර්තා කරලා තියෙන එක එහෙම වුණා නම් ඒක එහෙම දෙයක්. ඒක වංශ දෙකක් අතර වෙන අමුතු ආකාරයේ විවාහයක්. කෙසේ හෝ අපිට වඩා වැදගත් වෙන්නේ මේ පණ්ඩුකාභයගේ බිහිවීම. එතකොට මොහුගේ නම අබේනේ. උඩ පණ්ඩුකාභය කියලා කිව්වට මොහුගේ නම අබේ. එතකොට අපිට පේනවා මේ කුමාරයා බිහි වෙන මොහොතේ සිටම මොහුට විශාල විදිහේ අභියෝගයක් තිබුණයි කියන එක. දැන් මෙතනදී අදහස් කරන්නේ අපි මේ අර මහවංශ කියන විදිහටම උන්මාද චිත්‍රාවට මේ මෙහෙම ලැබෙනවා මෙහෙම දාසියෝ මෙහෙම ආරක්ෂා කරනවා අපි එතනට යන්නේ නැහැ අපි පළල්ව අරගෙන බැලුවොත් එහෙම මේ වංශ කතා වාර්තා කරලා තියෙන සිද්ධිය දිහා බැලුවම අපිට පේන වැදගත්ම පැහැදිලි දේ තමයි පණ්ඩුකාභයට කුඩා කාලේ ඉඳලම විශාල තර්ජනයක් අභියෝගයක් තිබුණයි කියන එක. මේකෙන් පෙන්눔 කරන සංකේතාත්මක දේ තමයි මං හිතන්නේ මේ පොඩි කාලේ ඉපදිච්ච කාලේ කතන්දර වලට වැඩිය මොහුගේ තරුණ කාලයේදී මොහු පිළිබිඹු කරන්න ඇති ක්‍රියාකාරීත්වයක් අනාගතයේදී පවතින දේශපාලනයට අභියෝගයක් වෙනවා කියන කාරණය. ඔව් අපි මේ අහගෙන ඉන්න අයට මතක් කරගන්නත් මේ කතාවත් සැකවින් අපි කියන්න උත්සාහ කරමු. පණ්ඩුකාභය ඉපදෙනවා මේ අබේ කුමාරයාට මේ තර්ජන තියනවා කියලා නැකත්කරුවන් විසින් කියනවා. ඊට පස්සේ ඔහුව දොරමඩලා ගමට චුංගබූතා කියලා කෙනෙක් රැගෙන යනවා ආරක්ෂා කරනවා අර වේවැල් පැසක දාගෙන මේ කුමාරිව ඒ කියන්නේ දැන් උන්මාද චිත්‍රාවට මේ දරුවා ලැබෙනවා. දරුවා ලැබුණාම අර එයාගේ මාමාවරු බලන් ඉන්නවා පුතෙක්ද දුවෙක්ද ලැබෙන්නේ කියලා. ඒතර දුවෙක් ලැබෙනවා නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පුතෙක් ලැබුණොත් තමයි මේක තර්ජනය ඇති වෙන්නේ කියලා. ඉතින් උන්මාද චිත්‍රා මේ වෙලාවේ මොකද කරන්නේ? පුතෙක් ලැබෙනවා. ඒ වෙලාවෙම ලැබිච්ච ගෑනු දරුවෙකුට මාරු කරනවා. මාරු කරලා ඉවර වෙලා මේ දාසියක් අතේ මේ යවනවා දොරමඩලාවට. ඒ දොරමඩලාවට යවනකොට රාජපුරුෂයන්ට හවු වෙනවා. ඒ වෙලාවේ චිත්තරාජ කාලවේල ඌරු වෙසක් මවාගෙන ඇවිල්ලා බටයන්ගේ අවධානය වෙන අතකට යවනවා. ඊට පස්සේ එයා ඒ පැස අරගෙන යනවා. මේ ආදී වශයෙන් ඊටාම නාට්‍යානුරූපී සිද්ධි ගණනාවකින් මේ සිද්ධිය ඔතලා
තියෙන බව අපට ඒ කියන්නේ මේ අබය කුමාරයා විශේෂ පුද්ගලයෙක් බවට ඒ කතාව තුලත් හදමින් එනවා. හදමින් නිර්මාණය කරමින් ගොඩනගමින් එනවා. ඔහොම ඇවිල්ලා දැන් දොරමඩලාවට යනවානේ. දැන් ඉතින් සාමාන්‍යයෙන් හිතනවා දොරමඩලාව කියන්නේ මිහින්තලේ කිට්ටුව තියෙන ස්ථානයක් වෙන්න ඇති කියලා. ඊට පස්සේ මේ කුමාරයා හැදී වැඩි ඒක ඊට පස්සෙත් පේනවනේ අර ගොපලු ගමක ඉන්නවා. ඊට පස්සේ රාජ මේ චරපුරුෂයෝ ගිහිල්ලා ඒ කුඩා කුමාරවරු ඝාතනය කරනවා. ගස්බෙන එක හැංගිලා ඉන්නවා. ඉතින් මේක හරීම අద్භූත රසයක් මේකට ගොඩනගලා තිනවා. ඒ කියන්නේ පණ්ඩුකාභය චරිතය ඒ චරිතයට තිබුණු සැබෑ සිදුවීම් ඓතිහාසික රසයකින් වීර රසයකින් ඔතලා ඉදිරිපත් කරන්න මේ කෘතිය තුළ මහන්සි ගන්න බව අපට පේනවා. මොකද පණ්ඩුකාභයව වීරයෙක් කරන්න ඕනේ. වීරයෙක් කරන්න ඕන. හැබැයි අන්‍ය වීරයෙක් නෙමෙයි තමන්ගේ වීරයෙක් කරගන්න ඕන. ඒ කියන්නේ ස්වදේශික වීරයෙක් කියන එක ඉස්මතු කරනවට වැඩිය විජයයෙන් පැවතෙන සම්ප්‍රදාය තුල වීරයෙක් කිරීමේ අභිමතය මේක තුල ඉතාම පැහැදිලිව වචනෙන් අපිට පේන්න තියෙනවා. මම මේ ලින්ක් එක කොහෙන් හරි හදනවා නේ. හදනවා. ඒක හදාගෙන ඉදිරියට එනවා. ඒක එහෙම කරන්න ඕනනේ නුවන්. මහාවංශය රචනා කරනකොට මම හැම වෙලාවෙම මේ වැඩසටහනේ කියන දෙයක් තමයි මහාවංශ රචක ස්වාමින් වහන්සේ සහ උන්වහන්සේ ආයත් ගුරුකුලය කිව්වේ අපි මේක ලියන්නේ මහා විහාර වාසී නම් වාචන මග්ගං. අපි මහා විහාර වාසී භික්ෂුන් වහන්සේලාගේ වචන මාර්ගයෙන් මේක ලියනවා. ඒ වචනය කියලා කියන්නේ ආකල්පයනේ. එතකොට ඒ ගරුතර ස්වාමින් වහන්සේලා අර පුරාණ සම්ප්‍රදායේ පෝරාණට්ට කතා සම්ප්‍රදාය අරගෙන ඒක සංස්කරණය කළා රටේ තියෙන අවශ්‍යතාවලට ගැලපෙන්න යම්කිසි අයිඩියොලොජි එකක් අදහස් මාලාවක් ගොඩනගන්න මේක ප්‍රතිසංස්කරණයකට ලක් කළා. ඒක අපි පිළිගන්න ඕන. එතකොට දැන් මේ පණ්ඩුකාභය කුමාරයාගේ චරිතය ඒ විදිහට ගොඩනගලා ඔක්කොම කළා ඉවර වෙලා එහෙම එන අතරතුර දැන් මේක අපිට පේන්නේ මහා වංශයනේ. අර ඔබ මොහොතකට කලින් කිව්වා වගේ දීප වංශය මේක ගැන සඳහන් කරන්නේ මීට වැඩිය හාත්පසින් වෙනස් විදිහකට. එකක් දීප වංශයේ පණ්ඩුකාභය ගැන ඒ තරම් සවිස්තරාත්මක තොරතුරු කියන්නෙත් නැහැ. ඊට පස්සේ ඒ කියන තැනදිත් ඒක කියලා තියෙන්නේ මහා නිග්‍රහාත්මක ආකාරයකට. ඒ අරකෙම අනිත් පැත්තනේ සර්. ඒ කියන්නේ මේ අර මහවිහාර වංශිකයෝ ඒගොල්ලන්ගේ දෘෂ්ටි කෝණයෙන් මහාවංශ ලිව්වා වගේම දීපවංශ ලියපු කතුවරයා ඔහුගේ දෘෂ්ටි කෝණයෙන් ඒක ලිව්වා. බොහෝ විට දීපවංශ කරු පුරාණ අට කතාවල තියෙන තොරතුරු ඒ ලෙසම කරන්න ඇති. ප්‍රතිසංස්කරණයක් කරන්න නැතුව ඒ ලෙසම ඉදිරිපත් කරන්න ඇති. ඒතර අපිට පේනවා පුරාණ අට කතාවලත් ආවේ අර දීපවංශයේ තියෙන හඬට සමාන හඬකින් මේ කතාව. එතකොට මොකද්ද දීපවංශය කියන්නේ? අබයස්ස වීසති වස්සේ අබය රජුගේ 20 වෙනි අවුරුද්දේ පකුණ්ඩකෝ චෝරෝ පකුණ්ඩක කියලා හොරෙක් හිටියා. හරි. එතකොට දැන් මට පණ්ඩුකාභය කතාවකුත් මෙතන නැහැනේ. මොහු හඳුන්වන්නේ පකුණ්ඩක කියලා. පකුණ්ඩක කියලා හොරෙක් හිටියා. ඉතින් මේ පණ්ඩුකාභය චරිතය මහාවංශයේදී යම්කිසි සුජාතකරණයකට ලක් කරලා නිසිපිරියම් කරලා පරිපූර්ණ තත්ත්වයට ගෙනාවට මේ රටේ පුරාණ සම්ප්‍රදාය තුල මේ රටේ ඉතිහාසය ලියන්න කල්පනා කරපු ශාස්ත්‍රාලීය ගුරුකුල තුල තිබුණා කියන එක අපට යටින් පේනවා. මොකක්ද මේ පණ්ඩුකාභය මේ රටේ තිබෙන ප්‍රධාන සම්ප්‍රදායට අයිති නැති එයින් පිටමං වෙච්ච කෙනෙක් කියන කතාව. සර් විරාමයකට යන්න ඕන හින්දා අපි මේකත් නිරාකරණය කරගෙන යන් මහාවංශයේද දීපවංශයේද කලින් ලියවන්නේ. දීපවංශයනේ කලින් ලියවෙන්නේ. ඊට පස්සේ මහාවංශය. Unlimited history. අපේ ජාතික කතාව. අපි විරාමෙන් අනතුරුව නැවතත් අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහන ඔස්සේ කතා බහ කරමින් ඉන්නේ අපේ පණ්ඩුකාභය රජතුමා අපේ රටේ ප්‍රථමයෙන්ම රජ වෙච්ච ස්වදේශීය රජතුමා එතුමාගේ බිහිවීම පිළිබඳව කතා බහ කළා. ඊළඟට මේ බිහිවීම පොත්පත්වල ලියවිච්ච ආකාරය මහාවංශයේ දීපවංශයේ වගේ තැන්වල කොයි ආකාරයෙන්ද ලියවිච්ච කියන තැනින් තමයි අපි විරාමයට යමු උනේ. අපි එතනින් එහාට ආයේ කතා බහ ආරම්භ කරමු සර්. ඔව් එතකොට දැන් අපි පණ්ඩුකාභය ගැන මේ කතාව කියගෙන ආවේ අපි දීපවංශයෙන් තමයි මේ කතාව නතර කරේ. ඒතර දීපවංශයේ කියනවනේ මෙයා පකුණ්ඩක කියලා මෙයාගේ නම. දැන් මෙතන විසංවාදයක් තියෙනවා. කොහොමද දීපවංශයේ පකුණ්ඩක කියපු එක්කෙනා මහාවංශයේ පණ්ඩුකාභය වෙන්නේ කියලා.
දැන් මේක අපි මේ පණ්ඩුකාභය ගැන ඉදිරියට යනවා නම් අපි මේවා निराකරණය කරගෙනයි අපි යන්න ඕනේ. මේ මොනවද මේ ඉතිහාසයේ තියෙන මේ ගැටලු පණ්ඩුකාභය සම්බන්ධයෙන් කියලා. එතකොට පණ්ඩුකාභයට දීපවංශයේ එකක් නම වරද්දලා කියනවා. සමහර වෙලේ කියන්නේ ඇත්ත නම වෙන්නත් ඇති ඒක පකුණ්ඩක කියන එක. එතකොට ඊළඟට හොරෙක් කියලා කියනවා. එහෙමනම් අපි බලන්න ඕන මේ මොකද්ද මේ පකුණ්ඩක කියන අනන්‍යතාව දීපවංශයේ සඳහන් කරන එක කියලා. එතකොට පස්සේ මේ පකුණ්ඩක කියන શબ્දයට යම්කිසි සමානතාවක් තියෙන පණ්ඩු කියන වචනේ ගන්නවා මහානාම හමුදුරුවෝ මහාවංශය රචනා කරේ. දැන් අපි මේක දිහා බැලුවොත් එහෙම මේ පකුණ්ඩක කියන නම කොහොමද ගොඩනැගෙන්නේ පණ්ඩුකාභයට කියලා. ඉතින් අපි සෑහෙන කාලයක් ඔක ගැන හෙව්වා. මේකට මොකක්ද මේ පකුණ්ඩක කියන වචනේ මොන වගේ වචනයකින් බිඳිලා එන්න පුළුවන් වචනයක්ද? මොකක්ද ඒකට තියෙන තේරුම ආදී වශයෙන්. ඇත්තටම පකුණ්ඩක කියන නම pāli භාෂාවේ තියෙනවා. නමුත් ඒකට දීලා තියෙන තේරුම ඒ තරම්ම සුදුසු නෑ සංඥානාමයකට පාවිච්චි කරන්න තරම් ගැලපෙන නමක් නෙමෙයි. දැන් මෙහෙම කරගෙන යන අවස්ථාවේ නුවන් අපිට ඊටාම සිත් ගන්නාසුළු සාක්කයක් හම්බුණා. මේ ගැටලුව निराකරණය කරගන්න පුළුවන් වෙනවා. මම දන්නේ නැහැ මේක මීට කලින් කිසි කෙනෙක් මේක ඉදිරිපත් කරලා තිබුණේ නැහැ. අඩු ගානේ මතක් කරලවත් තිබුණේ නැහැ මේ මම මේ කියන්න යන කාරණේ ගැන. දැන් අපි දන්නවනේ මහාවංශය 1820 ගණන් වලදී ජෝර්ජ් ටර්නර් විසින් පළමු වරට හොයාගෙන කියවලා ඉවරනාට පස්සේ ඒකේ සංස්කරණ කීපයක් ආවා. ඊට පස්සේ අපේ මේ හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරන් වහන්සේ සහ බටුවන්තුඩාවේ දේවරක්ෂිත පඬිතුමා එක්කහුව වෙලා කරපු සංස්කරණය ඊටම වැදගත්. දැන් මේ සංස්කරණය කරගෙන යනකොට මේ අපේ ශ්‍රී සුමංගල නායක හාමුදුරුවෝ මේ ශාස්ත්‍රීය කාරණය කරේ අතිශය ශාස්ත්‍රීය ආකාරයකට. උන්වහන්සේ මේ එක පුස්කොළ පොතක් අරගෙන මහාවංශය පරිවර්තනය කළේ නැහැ. උන්වහන්සේ මොකද කරේ? මහාවංශයේ පිටපත් ගණනාවක් තිබුණා. නොයෙක් අවස්ථාවල ලියපු පිටපත්. ඔව් තැන් තැන් වල පන්සල් වල පොත්ගුල් වල තියෙන ඇතිනේ. ඒ වගේම බුරුමෙත් තියෙනවා. බුරුමෙටත් ගෙනිච්ච මහාවංශ පිටපතක් තියෙනවා. ඒ කියන්නේ අදටත් එහෙ තියෙනවා. එතකොට අර එක්ස්ටෙන්ඩඩ් මහාවංශ කියලා පරිවර්තනය කරලා තියෙනවා. ඒක විස්තෘත මහාවංශය කියලා ඒ බුරුම පිටපත. එතකොට මේ අපේ සුමංගල නායක හාමුදුරුවෝ මොකද කළේ? මේ සෑම පිටපතක්ම අරගෙන සංසන්දනය කරමින් තමයි මේක පරිවර්තනය කළේ. ඉතින් උන්වහන්සේගේ සංස්කරණයේ ඊටාම වැදගත් දෙයක් තියෙනවා. දැන් උන්වහන්සේ පාවිච්චි කරා උන්වහන්සේගේ මේ පරිවර්තනය කරන්න ලංකාවෙන් සොයාගත් සම්පූර්ණ මහාවංශ පිටපත් දෙකක්. එක පිටපතක් තිබුණේ ඔය දකුණු පළාතේ දොඩන්දුවේ ශෛලබිම්බාරාමය කියන පන්සලේ. ඊළඟට තවත් පිටපතක් තිබුණා අම්බලන්ගොඩ වැලිතර අම්බරුක්කාරාම කියන පන්සලේ. දෙකම දකුණු පළාතේ. මොකද ඒ පළාතේ තමයි ඔය 19 වෙනි සතවර්ෂයේ විද්වත්භාවය දියුණු වුණේ. අපි දන්නවා වස්කඩුවේ ශ්‍රී සුබෝධි හාමුදුරන්ගෙන් පටන් ගත්තම මාතරට යනකම් දිගටම හිටියේ මහා විද්වත් භික්ෂුන් වහන්සේලා. එතකොට දැන් මේ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි මේ මහාවංශ පරිවර්තනයේදී පාවිච්චි කරා පිටපත් දෙකක් දේශීය පිටපත්. දොඩන්දුවේ ශෛලබිම්බාරාම පුස්කොළ පිටපත මහාවංශයේ ඊළඟ වැලිතර අම්බරුක්කාරාම පුස්කොළ පිටපත. දැන් උන්වහන්සේ එතනදී වැඩිපුරම පාවිච්චි කරේ වැලිතර අම්බරුක්කාරාම පිටපත තමයි බේස් කරගත්තේ. අනිත් ඒවා සංසන්දනය කරගත්තා. එතකොට දැන් යම්කිසි විදිහකට අම්බරුක්කාරාම මේ ශෛලබිම්බාරාම පිටපතේ යම්කිසි දෙයක් තියෙනවා නම් ඊට වඩා වෙනස් විදිහට නම් ඒක තියෙන්නේ අම්බරුක්කාරාමේ. උන්වහන්සේ මොකද කරේ? අර තරු ලකුණක් දාලා ඇස්ටරික් එකක් දාලා යටින් පාසටහනක් හැටියට ලියලා තියෙනවා මේ ගාථාව අහවල් පිටපතේ තියෙන්නේ මේ විදිහට. කියලා එයා දීලා තියෙනවා සංසන්දනාත්මක බලන්න මොනතරම් ශාස්ත්‍රීයද කියලා. ඒ කියන්නේ මට දැන් තීතන විදියට මේ මහාවිහාර සම්ප්‍රදායටත් වැඩිය දැන් ඒකෙම තියෙන විදිහට මහාවංශ තියෙන විදිහට මහානාම හාමුදුරුවෝ එතුමන්ලගේ දෘෂ්ටි කෝණයෙන් මහාවංශ ලිව්වේ. හැබැයි අපේ හික්කඩුවේ හාමුදුරුවෝ ඊට වැඩිය පුළුල් දෘෂ්ටි කෝණයකින් මේක ලියලා තියෙනවා. පුළුල් ශාස්ත්‍රීය අතිශය ශාස්ත්‍රීයයි. දැන් අද විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට ෆුට් නෝට් එකක් දාන්න කිව්වොත් එහෙම බිබ්ලියෝග්‍රැෆි එක දාන්න කිව්වොත් එහෙම ඒව නිකන් ඔහෙ එහෙම බලලා අමුණලා එවනවා. කියන්නේ ශාස්ත්‍රීය භාවයක් නැහැ. හැදෑරීමක් නැතුව හැදෑරීමක් මේ අද මේ පරිගණක තියෙන යුගයේ. නමුත් මේ හික්කඩුවේ හාමුදුරුවෝ මේවා පරිවර්තනය කරන කාලේ කුප්පි ලාම්පුවෙන් පෑනෙන් කටු පෑනෙන් මේවා පරිවර්තනය කළේ.
ඒ කාලේ වෙනකොටත් ඒ ශාස්ත්‍රීයභාවය කොච්චරද කියලා කියනවනම් ඇත්තෙන්ම හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් ඒ ෆුට්නෝට් එක නොදාන්න අපිට මේ පණ්ඩුකාභයගේ රහස හොයාගන්න බැරි වෙන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා. මිස්සලා යන්න තිබුණා අපිට. දැන් මම කියන්න මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. දැන් උන්වහන්සේ මේ අම්බරුක්කාරාම පිටපත පරිවර්තනය කරගෙන යනවා. ඒක තමයි ප්‍රධාන වශයෙන් යන්නේ. එතනදී ඒක පරිවර්තනය කරනකොට දැන් මේක මම සම්පූර්ණයෙන් කියවගෙන යනකොට මේ පණ්ඩුකාභයගේ විස්තරය හොයන්න මේ සුමංගල හාමුදුරුවෝ කියනවා එයාගේ ප්‍රධාන පිටපතේ ප්‍රධාන පරිවර්තනය ඒ කියන්නේ වැලිතර අම්බරුක්කාරාමය පුස්කොළ පොත පදනම් කරපු පරිවර්තනයේ එක තැනක තියෙනවා දැන් විජය රජ වෙලා කුවේනිත් එක්ක ඉඳලා දරුවෝ දෙන්නෙකුත් ලැබිලා ඊට පස්සේ කුමාරියක් ගේන්න කියලා කියනවානේ විජයට. ඒතර කුමාරිය එනවා. කුමාරිය ආවට පස්සේ විජය කුවේනියට එන්න කියනවා. මේක මහවංශයේ තියෙනවා. ඉතින් මේ මම කියන්නේ තවත් එකක් මේ වෙලාවේ කියන්න ඕන නුවන්. අපේ රටේ ඉන්නවා ඉතිහාසය ගැන හුඟක් උනන්දු අය. අපි අයට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි ඉල්ලා හිටිනවා ඉතිහාසය ඉගෙන ගන්නවා නම් ඓතිහාසික මූලාශ්‍ර පරිහරණය කරන්න. දීපවංශය කියවන්න, මහවංශය කියවන්න. ඒකත් නෙමෙයි කියන්නේ. තව දෙයක් කියන්න තියෙනවා. හැබැයි ඔය තැන් තැන් වල තියෙන සිංහල පරිවර්තන කියවන්න එපා. මූලාශ්‍රයක් කියවනවා නම් එහි මුල් කෘතියට යන්න. මහවංශය අපිට ඉතුරු වෙලා තියෙන පාලි භාෂාවෙන්. දීපවංශය අපිට ඉතුරු වෙලා තියෙන පාලි භාෂාවෙන්. හැබැයි සිංහල පරිවර්තන තියෙනවා. නමුත් මගේ අත්දැකීම තමයි පාලි භාෂාවෙන් තියෙන මූලාශ්‍ර සිංහල වලට පරිවර්තනය වෙනකොට සමහර තැන්වල යම් යම් වෙනස්කම් ඇති වෙලා තියෙනවා පරිවර්තනයේදී. ඒතකොට ඒ නිසා මේ ඉතිහාසය හරියට ඉගෙන ගන්න නම් ඉතිහාසය ගැන මතයක් දරන්න නම් කරුණාකරලා පාලි මූලාශ්‍ර වලට යන්න. කෙනෙක් අපිට පාලි බෑ කියලා. එහෙනම් පාලි ඉගෙන ගන්න. ඒකට දෙන්න තියෙන එකම උත්තරේ ඒකයි. පාලි ඉගෙන ගන්න බැරි නම් ඉතිහාසය ගැන ශාස්ත්‍රීය මතපල කරන්න යන්නත් එපා. ඉංග්‍රීසි බැරනම් සරලමද ඉංග්‍රීසි ඉගෙන ගන්න එක නිසා ඒක ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ. ඉංග්‍රීසි බැරුව සිංහලෙන් ෂේක්ස්පියර් ඉගෙන ගන්න බෑනේ. බෑනේ. හරි. ෂේක්ස්පියර්ගේ වර්ඩ්ස්වර්ත් කියවන්න පුළුවන්ද සිංහලෙන්? බෑනේ. ඒක තියෙන වෙන එකක් නේ. ඒක වෙන එකක්. ඒක පරිවර්තනය ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඉතිහාසයට හැම කෙනෙක්ම ආදරෙයි. අපි හිස නමායකට ආචාර කරනවා. රටේ හැම පුරවැසියෙක්ම ඉතිහාසය දැනගත යුතුයි. එහෙමනම් ඉතිහාසය හරියට දැනගන්න නම් කියන්නේ මතයක් පළ කරන්න තරම් මතයක් දැන් ඉස්කෝලේ O level විභාගේ පාස් වෙන්න දරුවෙක් පාලි මහාවංශය කියවන්න ඕනේ නැහැ. නමුත් ඉතිහාසය පිළිබඳ මත පළ කරන අය හුඟක් අය ඉන්නවනේ මේ සමාජයේ. ඉතින් ඉතිහාසයට මතයක් පළ කරන්න යනවා නම් තමන්ගේ මතේ තමා දරාගෙන ඉන්නවා නම් සිංහල පොතක් කියවලා එක ප්‍රශ්නයක් නැහැ. මතයක් ඉදිරිපත් කරන්න යනවා නම් ශාස්ත්‍රීය ලෙස මේ නොයෙඳුල් මූලාශ්‍ර පරිහරණය කිරීම අත්‍යවශ්‍යයි. මම මේ කියන්න යන කාරණේ ඒකට උදාහරණයක්. දැන් වැලිතර අම්බරුක්කාරාම පිටපත පදනම් කරගෙන උන්වහන්සේ මේක පරිවර්තනය කරනකොට අර විජයගේ කතාව දැන් ඔන්න කුවේනිවට එන්න කියලා කිව්වා. අර ඉන්දියාවෙන් ආපු කුමාරිය දැන් ඇවිල්ලා ඉන්නවා. දැන් විජය කියනවා කුවේනියට ඔබ දරුවන් සමග පිට වී යන්න. දැන් මට කුමාරියක් ඉන්දියාවෙන් ඇවිල්ලා ඉන්නවා. අර කුමාරිය තියාගෙනමයි කියන්නේ. කුමාරිය ආවට පස්සේ කුමාරිය තියාගෙන නෙමෙයි කුමාරිය ආවට පස්සේ කුවේනියට එන්න කියලා කියනවා. මට දැන් කුමාරියක් ඇවිල්ලා ඉන්නවා. එතකොට ඔබ දැන් පිට වී යා යුතුයි. මට ඇය සරණ පාවා ගන්න ඕන. දැන් ඕක වැලිතර අම්බරුක්කාරාම පිටපතේ කියනවා විජයස්ස සුතෝ දිහිතා තස්සා යක්කිනියා අහු. ඒ යක්ෂණියට එන්න කියලා මෙහෙම කියනවා. ඒ කියන්නේ මේ යක්ෂණිය කියන්නේ අපේ කුවේනිට. හරි. එයා කියනවා රාද කචඤ්ඤ ගාමං සුත්වා විජයෝ ආහ යක්කිනී. යක්කිනියට එන්න කියලා විජය කියනවා මට මෙහෙම කෙනෙක් ආවා. ඔබ යන්න. දැන් මේ යකින්නට එන්න කියලා කියනවා. දැන් මේ මහවංශයේ වැලිතර අම්බරුක්කාරාම පිටපතේ කුවේනිය පැහැදිලිව අඳුනලා තියෙන යක්කිනී කියන නමෙන්. හරිද? මේ අම්බරුක්කාරාම පිටපත. ඊට පස්සේ මේ යක්කිනී කියන තැන සුමංගල හාමුදුරුවෝ දානවා තරු ලකුණක්. ඇස්ටරික් එකක්. දාලා යට පාදක සටහනක කියනවා මම පරීක්ෂා කරපු දොඩන්දුව ශෛලබිම්බාරාම පිටපතේ මේ පාටේ තියෙන්නේ මෙහෙම නෙමෙයි වෙන විදිහකට කියලා උන්වහන්සේ ඒ පාටේ උපුටා දක්වනවා. බලන්න මොනතරම් ශාස්ත්‍රීයද කියලා. ශාස්ත්‍රීයද. හරි මොනතරම් ශාස්ත්‍රීයද කියලා. එතකොට කොහොමද එතන මේ පාලි පාටේ කියන්නේ?
විජයස්ස විජාහිත්වා දීතරං පුත්තකං තු බොහෝ වසන්ත සමේ යක්්‍යස්සාගා පණ්ඩව දීතරහා. යක්කිනී කියන තැනට රීපලේස් කරනවා පණ්ඩව දීතරා කියන වචනය. තුර දීතා කියලා කියන්නේ දොහිත්‍රෝ. දුව කියන අපි දුව කියලා හදාගන්න අද දොහිත්‍රෝ කියන එක දුව. තුර පණ්ඩව දීතරා. පණ්ඩව කියන දොහිත්‍රව. පාණ්ඩව දොහිත්‍රව. එතනට ගෞරවාර්ථයක් දෙනවා. එතකොට යක්කිනී කිව්ව එකට. යක්කිනී. හැබැයි වැඩේ තියෙන්නේ මොකද්ද? සුමංගල හාමුදුරුවෝ අවාසනාවකට මේ වෙනස උන්වහන්සේට තේරුණේ නැහැ. උන්වහන්සේ මොකද කළේ? අර දොඩන්දුව ශෛලබිම්බාරාමේ පණ්ඩව දීතරා කියන තැන වරහණක් කරලා වරහණ ඇතුලේ ප්‍රශ්නාර්ථ ලකුණක් දාලා තියෙනවා. කවුද මේ පණ්ඩව දීතරා කියලා? ඔන්න ඔතන. එතකොට දැන් බලන්න නුවන් එක පිටපතක කියනවා යක්කිනියා කියලා. තව තැනක කියනවා යක්කිනීට පණ්ඩව දීතරා කියලා. එහෙමනම් මේ යක්කිනිය තමයි පණ්ඩව දීතරා. මේ යක්කිනිය පණ්ඩව දොහිත්‍රාක්. ඒ කියන්නේ පණ්ඩව කියන වංශයේ පණ්ඩව කියන කුලයේ පණ්ඩව කියන පවුලේ දියණියක් තමයි මේ යක්කිනී කියන කුවේනිය. එමන එක දෙයක් වටහා ගන්න ඕන. මේ රටේ හිටපු ස්වදේශික පරම්පරාව තමන්ව හැඳින්වෙන්නේ තමන් පණ්ඩවවරු හැටියට. මේ පණ්ඩව කුවේනිය පණ්ඩව දියණියක්. ඒ කුවේනිය යක්ෂණියක්. එහෙනම් මේ පණ්ඩු කාබේට දීපවංශයේ පකුණ්ඩකෝ කියලා කියන්නේ මොහුගේ නම පණ්ඩව. අර වංශයේ සම්බන්ධය තමයි ඒ වංශයේ සම්බන්ධය මේ අරගෙන එන්නේ. එහෙමනම් අපිට පේනවා ඇයි දීපවංශය මෙයාට පකුණ්ඩකෝ කියලා කිව්වේ කියලා. මොහු පණ්ඩව. මොහුගේ නියම නම පණ්ඩව ආභය. දැන් එතකොට හරිම පැහැදිලි ලෙස මෙයා ඉම්පෝර්ට් කරපු රජ කෙනෙක් නෙමෙයි කියලා. නෙමෙයි. දැන් කවුරු හරි කෙනෙක් කියන්න බලන්න ඔය වාග් ප්‍රලාප ඕවා අපි පිළිගන්නේ නැහැ මෙහෙමයි කියලා. ඉතින් කවුරු හරි එහෙම පිළිගන්නේ නැති කෙනෙක් කියනවා නම් මම මේ ඉදිරිපත් කරන සාක්ෂි වලට අභියෝග කරන සාක්ෂි ඉදිරිපත් කරන්න. හරි. දැන් මේ ලිඛිත සාක්ෂි නිසා අපි ලිඛිත සාක්ෂි මම ලියපු හේකුත් නෙමෙයි. හරි. අනික ශ්‍රී සුමංගල හඳුරු ලියපු හේකුත් නෙමෙයි. ඊට අවුරුදු 10 ගානකට කලින් පාලි ලියවිච්ච ආපු පුරාණ සම්ප්‍රදායෙන් ආපු දේවල් මේ තියෙන්නේ. සමහරලාවට තව පාලි පිටපතක හම්බුනොත් මේ තව පාත් සටහනක් දාන්න එකක් හම්බෙන්න පුළුවන්. සමහර තව පාලි පිටපතක පකුණ්ඩකෝ කියලාම තියෙන්නත් පුළුවන්. ඉතින් මම හිතන්නේ මේ ඉතිහාසය පුරාවිද්‍යාව හදාරන අයගේ වගකීම තමයි අලුත් පරම්පරාවේ මේව හොයාගෙන යන්නේ. මේව සොයාගෙන යන්න ඕනනේ. මේ ඉතිහාස පරිශ්‍රණ කියලා තියනවානේ විෂයපතයක්. ඒතකොට මේව හොයන්න ඕන. දැන් මට ඇත්ත වශයෙන්ම මම මේ කටයුත්ත කළේ මගේ පර්යේෂණ ප්‍රතිඵල සමාලෝචනය කරලා පහුගිය අවුරුදු 10ක මම සිංහලෙන් පොතක් රචනා කරනවා මේ රටේ ඉන්න මිනිස්සුන්ට, මේ ඉස්කෝලේ ගුරු මහත්මීන්ට, දරුවන්ට, මේ සමාජයේ විශාල පිරිසක් වෘත්තිකයෝ ඉන්න රටේ ඉතිහාසය විද්‍යාත්මකව දැනගන්න ආසාවෙන් ඉන්න අය. ඒ අයට සිංහලෙන් කියවන්න පොතක් අවශ්‍යයි කියන එක මමම හිතලා මම හිතුවා මේ ඔක්කොම පර්යේෂණ කලක මේවා සමාලෝචනය කරලා සාරාංශ කරලා සිංහලෙන් පොතක් ලියන්න ඕනේ කියලා මහජනයාට කියවන්න. ඉතින් මේක කරගෙන යන අතරතුර තමයි මගේ විෂය පුරාවිද්‍යාවනේ. ඉතිහාසය නෙමෙයිනේ. මම ඓතිහාසික මූලාශ්‍ර වලට ගිහිල්ලා ඒවා පිරිසිදු හොයන කෙනෙක්, අවශ්‍යතාවක් තියෙන කෙනෙක් නෙමෙයි. නමුත් මට මේ පුරාවිද්‍යාත්මක සාක්ෂි සමාලෝචනය කරන්න යනකොට මට උවමනා වුණා මේ ඓතිහාසික චරිත පිළිබඳ යථාර්ථයන් මොනවද කියන එක සොයා බලන්න. දැන් බලන්න ඒ සොයා බලනකොට අපිට හම්බෙනවනේ මේක. දැන් වැලිත්තර අම්බරුක්කාරාම පිටපතයි දොඩන්දුවේ ශෛලබිම්බාරාම පිටපතයි මහාවංශයේ පුස්කොළ පිටපත් දෙක මේ කුවේනිය ගැන වචන දෙක ආකාර දෙකකින් කියලා තියෙනවා. එක තැනක යක්කිනියා කියලා කියනවා, අනිත් තැන පණ්ඩව දීතරා කියලා කියනවා. එකක් පැහැදිලි, මේ අපේ ස්වදේශික ජනතාව මහාවංශයමනේ යක්කු කියලා තියෙන්නේ. මේ අපි අය කියන්නේ මේ යක්කිනියා කියලා මේ දැන් කියලා තියෙන මේ පාලි පොතේ මහාවංශයමනේ තියෙන යක්කිනියා කියලා. හරිද? එතකොට දැන් අද යක්කුන්ගේ ස්ත්‍රීලිංග පදයෙන් යක්කිනී කියලා කියන්නේ. එතකොට දැන් අද සමාජයේ දිහා බැලුවම අද සමාජයේ නොයෙකුත් අපිට පේනවා සමාජ ජාලාවල නොයෙක් මේ මොනවාද ඒවට කියන්නේ රණ්ඩු සරුවල් දෙබස් හොයාරු කරගන්න සංවාද එක කට්ටියක් කියන පිසු යක්කු කියලා જાතියක් නැහැ, ඒවා බොරු කතා. හරි, සමහරු කට්ටියක් කියන තව එකක් කොහොම නොඑක් ඒවා කියනවා. නමුත් අපි ඓතිහාසික මූලාශ්‍ර වලට ගියාම එක්කෝම පැත්තකට දාලා අපිට පේනවා මේ යක්කිනියා කියලා හඳුන්වලා තියෙන කුවේනිය.
එතකොට කුවේනිය යක්කිනියා කියලා කියනවා නම් යක්ඛ කියන પરම්පරාවක් එසේ හඳුන්වූ ජන කොටසක් මේ රටේ ඉඳලා තියෙනවා. ඒ අයට යක්ඛ කියලා කිව්වේ කවුද? යක්ඛ කියලා කිව්වේ ඇයිද කියන එක වෙනම ප්‍රශ්නයක්. අපි ඒකට උත්තර සපයන්නම් පස්සේ. එතකොට මේගොල්ලෝ එතකොට මේ යක්කිනියා කියලා කිව්වම අපි හිතුවේ මේ යක්කු කියලා මේගොල්ලෝ. යක්කු නෙමෙයි. මේගොල්ලෝ පණ්ඩව කියන පවුලට අයිති. පණ්ඩව කියන ක්ලෑන් එක කුලය සම්ප්‍රදායට තමයි මේගොල්ලෝ අයිති. ඔව් දැන් යක්කු කිව්වම අපිට මේ හැදෙන ඉමේජ් එක අපිට චිත්‍රය වෙන එක අර තොවිල් පවිල් වල ඉන්න අම්බලන්ගොඩ වෙස් මූණු වල ඉන්න යක්කුනේ. ඒ සංකල්ප රූපේනේ අපිට එන්නේ. හැබැයි ඒක අපි අනාගත නිරාකරණය කරනවා. අනික සමහර විට හිතන්නේ දැන් මෙහෙම දෙකුත් තියෙනවානේ. මහා වංශයේම හදලා තියෙන චිත්‍රයක් බුදුරජාණන් වහන්සේ පළමු වරට ලංකාවට වැඩමන වෙලාවේ ලංකාව යකුන්ගෙන් පිරී ගිය දිවයිනක්. ගිරිදිවයින්ට පළවාරන යක්කු අමනුෂ්‍යයෝ. ඊළඟට චූලෝදර මහෝදර කියලා යක්කු දෙන්නෙක් සටනක් තිබ්බේ. ඒතර යක්කු අමනුෂ්‍යයෝ කියලා අමනුෂ්‍යයන්ගෙන් පිරීගත් දිවයිනක් කියලානේ තියෙන්නේ. ඉතින් ඒක සුද්ධ කරලා ඉවරලා සෝලිස් මෙන්ඩිස් ඇඳලා තියෙන චිත්‍රවලත් මේ මැණික් පුටුවයි ඒ චිත්‍රවල තියෙන්නේ ඒ වගේ ස්වරූපයක්නේ. ඒ වගේ රූපයක්නේ. ඒ නිසා මේ යක්ෂ කියන වචනය ගැන අපි තුල තියෙන සංකල්ප රූපය ඊටාම පිරිහුණු එකක්. ඒගොල්ලෝ අමනුෂ්‍යයෝ කියන. අපි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. වචන කියන ඒවා තමයි අපේ දැනුමට බාධා කරන්නේ. වචන වලින් ඇති වෙන සංකල්ප රූප අපිට දැනුම ලබා ගැනීමට තිබෙන ඉඩකඩ හුඟක් වළක්වනවා. දැන් බලන්න දැන් සිකුරු තරුව තියෙනවානේ. උදේට පායනවනේ. අපි උදේට පායන සිකුරු තරුවට මොකද්ද කියන්නේ? පහන් තරුව. ඔය තරුවම හවසට පායනවනේ. ඒතර කියන ඉරබටු තරුව. එතකොට හවස ඉරබටු තරුව, උදේ පහන් තරුව. එකම තරුව. ඒත් එක සිකුරු තරුව. නේ? එතකොට භාෂාවක් පාවිච්චි කරනකොට දැන් පහන් තරුව කිව්වහම අපිට එන්නේ හරි ප්‍රසන්න දෙයක්. මගේ ජීවිතේ පහන් තරුව කියලා අපි එහෙම කියනවා. ඉරබටු තරුව කිව්වහම අපිට එන්නේ නිකන් අවසානයක්, අවසාන පරිච්ඡේදයක් වගේ සංකල්ප රූපයක්. ඒ එහෙම කාලෙන් කාලට වෙනස් වෙනවනේ. දැන් පට්ට කියන වචනේ බලන්න. ඔව්. ඒක අරගෙන තියෙන්නේ කොහොමද? කොහොමද දැන් අපි ඉස්සර පට්ට කිව්ව එක නෙමෙයි දැන් පට්ට කියන්නේ. නෑ ඉස්සෙල්ලා දොදොල් පට්ටය. අපි එහෙමනේ කියන්නේ. ඒතකොට ඒකට වෙනම අර්ථයක් තිබුණා. දැන් අද ඒක වෙනම අර්ථයක්. විශිෂ්ටයි කියන්නේ දැන් පට්ට කියලා. ඔව් විශිෂ්ටයි කියන එකට. ඒතකොට මේ වගේ නුවන් භාෂාවෙන් ඇති වෙන සංකල්ප රූප තියෙනවා. කාලීන වශයෙන් උත් ඒ සංකල්ප රූප වෙනස් වෙන්න පුළුවන්. ඒතකොට දැන් ඔය යක්ෂ කියන එක පිළිබඳව මම දන්නවා අද සමාජයේ හුඟක් මතභේද තියෙනවා. සමහර අයව පිළිගන්නේ නැහැ. පිළිගන්න කැමති නැහැ. නමුත් අපි මේවට එන්න ඕන අර අපේ තිබෙන මේ common sense විදිහෙන් නෙමෙයි. කියන්නේ අපේ නිකන් උඩින් පල්ලෙන් නෙමෙයි ශාස්ත්‍රීයව. එතකොට මේ යක්කිනී කියන එක කුවේනියට කිව්වයි කියන එක මහවංශයේ මේ කියලා තියෙනවා. එතකොට මේ යක්කිනියටම තමයි පණ්ඩව දියණිය කියන වචනේ පාවිච්චි කරෙත්. ඒ නිසා මේ යක්ෂ කියන අයගේ ප්‍රධානත්වයට පත් වෙන කුවේනි ලේසිපසු කෙනෙක් නෙමෙයි විජයත් එක්ක ගනුදෙනු කරන්න. ඉතිහාසයේ මුඩට අරන් තියෙන්නේ. එතකොට ඇය නායිකාවක්. ඒක ගැන මට කියන්න හුඟක් જાති තියෙනවා. මොකද අදත් මේ රටේ පිරිසක් ඉන්නවා කුවේනි මෑණියෝ විශ්වාස කරන. කුවේනි මෑණියන්ට පහම් පත්තු කරන පිරිසක් ඉන්නවා. අපි ඉදිරියට සාකච්ඡා කරමු ඒක. හරිම විශ්මිතයි. සහ ඒ කුවේනි වෙනුවෙන් ඒගොල්ලෝ ගෙනින ඔබ්ජෙක්ට් එකක්, භාණ්ඩයක්. හරි ඒ භාණ්ඩේ අපි ඒවා ඉදිරි වැඩසටහන් වලදී කතා කරමු. මොකද ඒ භාණ්ඩ ගැන ලොකු හුඟක් දේවල් කියන්න තියෙනවා. ඒ කියන්නේ මට හිතෙනවා මේ සඳුදා දිනේ දවස් 4-5කින් එළඹෙනවා නම් හොඳයි. දවස් 7කින් එළඹෙන්නේ නැතුව ඔහොම කියන් යනකොට. ඇත්ත වශයෙන්ම මේක මේ නතර කරලා ඊළඟ සතිය වෙනකන් අහන් ඉන්න පුලපුලා ඉන්නවා මේ ජනතාව. ඉතින් මේවා අපි ජනතාවට කියලා දෙන්න ඕන. දැන් ඉතිහාසයේ යම්කිසි දෙයක් අප්‍රකට නම් අපි පර්යේෂණ තුලින් ඒ අප්‍රකටභාවය සුප්‍රකට කරලා ඒක ඉදිරිපත් කරලා පෙන්වන්න ඕනේ. ඒතර ඕනම කෙනෙක් දැන් මං කියනකොට මං වංශ කතා මතක් කරා. වංශ කතාවල පාට උපුටා දැක්වුවා. හරි. ඉතින් කෙනෙකුට කියන්න බෑනේ ඔය මහත්තයව රැට ලියපු පාලි පාට ඕවා කියලා. දැන් මේවා මේ වංශ කතාවල තියෙන දේවල්. හරි. ඒතර ඕනම කෙනෙකුට පරීක්ෂා කරන්න පුළුවන් මේක. දැන් අපි දන්නවනේ විවෘතයිනේ විද්‍යාව කියලා කියන්නේ එහෙම දෙයක් නේ. ඕනම කෙනෙකුට කියවා බලන්න පුළුවන්. දැන් මම ඔන්න ශ්‍රී සුමංගල නායක හාමුදුරන්ගේ සහ දේවරක්ෂිත පඬිතුමාගේ පරිවර්තනය ගැන කිව්වා. දැන් ඕන කෙනෙකුට කියලා බලන්න පුළුවන්. එහෙම ෆුට් නෝට් එකක් දාලා තියනවාද? පණ්ඩව දීතරා කියලාද තියෙන කියලා ඕන කෙනෙකුට බලන්න පුළුවන්. එතකොට දැන් ඔන්න මේ කතාවේ අපි පණ්ඩුකාභයගේ අනන්‍යතාව ගේන්න හදනවානේ. ඔන්න බලන්න එක පැත්තකින් තියෙනවා පණ්ඩුකාභය සහ උන්මාද චිත්‍රා මේ මෙයාගේ මෑණියෝ තාත්තා දීඝගා
ගාමිනී එක්ටැම් ගෙවල් ඔබ කිව වගේ මේ පණ්ඩුවස් නුවර අර ලොකු කතන්දර මේ පැත්තෙන් තියෙනවා වෙනම ශාස්ත්‍රීය කරුණු මොහු පණ්ඩව පෙළපතට අයිති කෙනෙක් එතකොට ඇයගේ පරම්පරාව අය පණ්ඩව කියන නමින් හඳුන්වලා දීලා තියෙන්නේ ඒගොල්ලෝ වංශ කතාවල යක්ෂයෝ කියලා හඳුන්වලා දීලා තියෙන්නේ ඒක එක පැත්තක තියෙන ධාරාවක්. එතකොට මේ ධාරාවල් දෙකම එක්කව කරගෙන අපි ඉදිරියට යන්න ඕන. ඔන්න දැන් පණ්ඩුකාව්‍ය කියන්නේ ඇයි කියන එක මම නම් නුවන් ස්ථිර වශයෙන්ම කියනවා පණ්ඩක අබය මොහුගේ නම. මොහුගේ නම අබය මොහුගේ වංශයේ පණ්ඩක. හරි. අද කනගාටුවෙන් උනත් නම ගාව නතර වෙන්න වෙනවා සර්. වෙලාව ඉවර වුණා. හොඳයි අපි ඊළඟ සතියේ සාකච්ඡාව ගමු. Unlimited history. අපේ ජාතික කතාව